අපි ඉන්නේ ආහාර අර්බුදයක් අභියසද? මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිත කාලයෙන් වැඩි කොටසක් අපි යුද්ධයත් එක්ක ගත කරපු පරම්පරාවක්. මගේ පරම්පරාවේ මගේ සහෝදර මිත්‍රයෝ සෑහෙන ප්‍රමාණයක් යුද්ධය නිසා නැති වුණා. ඉතින් ඒ කාලෙදිවත් අපේ රටේ මෙහෙම ආහාර අර්බුදයක් තිබ්බේ නැහැ. රසායනික පොහොර යොදලා කන්නේ වසද? මං හිතන්නේ මිනිස්සුන්ව බය කරන්න හදපු යම්කිසි මිත්‍යාවක්. නිතර එදිනෙදා ආහාරයට ගන්න දේවලුත් අපි රසායනික ද්‍රව්‍ය තමයි. ලුණු ගත්තත්, සීනි ගත්තත්, වතුර ගත්තත් රසායනික. හඳුනා නොගත් වකුගඩු රෝගය වගේ තත්ත්වයන් බරපතල විදිහට ඇති වෙන්න පුළුවන් කියලා තර්කයක් තියෙනවා. කෘෂි රසායනික නිසා හෝ එහෙම නැත්නම් පොහොර රසායනික පොහොර නිසා තමයි මේ වකුගඩු රෝගය හැදෙන්නේ කියන දෙයට කිසිම විද්‍යාත්මක සාක්ෂි නැහැ. ඒක නිසා තමයි අපි ඒකට හඳුනා නොගත් වකුගඩු රෝගය කියලා කියන්නේ. මහාචාර්යතුමා දැන් ලෝකේ කොහේ හරි රටක් තියෙනවද 100% කාබනික වගාවෙන්ම නිෂ්පාදනය කරන රට? පැහැදිලිවම නැහැ. කෘෂි රසායන නැත්නම් කාබනික පොහොර 100% පරිසරයටත් මිනිසාටත් හිතකරද? කිසිසේත්ම නැහැ. ඒතරම හරිම කනගාටුදායකයි මෙච්චර හොඳට පැවතීගෙන ආපු මේ ක්‍රමවේදයේ කිහිප දෙනෙක්ගේ උවමනාවල් වලට මේ විදිහට වෙනස් වීම ගැන ඉතාමත්ම කනගාටුයි ඇත්තටම විද්‍යාඥයෝ හැටියට. ප්‍රමිතිය වෙනස් කරොත් ඔය කියන ප්‍රශ්න ඔක්කොම ඉවරයි, අපිට මේක ගන්න පුළුවන් තැනකට එනවා. ඇත්තටම අපි ප්‍රමිති හදන්න ඕනේ අපේ රට ආරක්ෂා කරගන්න. නැතුව අපිට තියෙන බඩුව කොහොමද ගන්නෙ, කොයි විදිහටද ගන්නෙ, කොහොම හරි ගන්න කියන මතයේ ඉඳගෙන නෙමෙයි. පාර්ලිමේන්තුවේ 3න් 2ක් තියෙන ඕනනම් පනතත් වෙනස් කරන්න පුළුවන්. පුළුවනි. නමුත් මං හිතනවා පාර්ලිමේන්තුවේ ඉන්න අය වුණත් ඒගොල්ලොත් දෙමව්පියෝ. ඒගොල්ලන්ගේ දරුවොත් ඉන්න ඕනි මේකේ. එන්න ඒ මතෙන් ඒගොල්ලෝ කල්පනා කරොත් මං හිතනවා ඒගොල්ලෝ සාධාරණයක් කරයි කියලා. අපි මේ මාධ්‍ය විලහන ඔබතුමාලගේ ප්‍රතිපත්ති සම්පාදකයා වෙන්නේ නැද්ද? අපේ අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයේ නමුත් ඔවුන් විද්වතුන් ගේ මතයට අනුව ගත්ත තීරණයක් කියලයි මේක. හැබැයි අවසාන ප්‍රතිඵලය මොකක්ද? අවසාන ප්‍රතිඵලය ගයන් අපේ මුළු රටම පරදිනවා. තරුණ ශිෂ්‍යයෙක්ට ශිෂ්‍යාවකට මගේ දරුවෙකුට වුණත් මම කැමති නෑ කියන්න මේ රටට ආපහු වෙන්න කියලා මේ තියෙන තත්ත්වය යටතේ. අනාගතයේ දිහා බලලා දැන්වත් පියවර ගත යුතුයි කියන මතයේ මම සිටිනවා. මොකද විද්වතෙක් හැටියට මම දකින දේ ඒ අනුව මට පුරෝකථනය කරන්න පුළුවන් දේ මේ රටේ දිශානතිය ඉතාම ඍණාත්මකයි. අයිබෝන්, අද අපි ඉන්නේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ. අපි ආවේ අපේ මාවත විද්වත් කතිකාව සමග ඉන්න තවත් විද්වතුන් දෙදෙනෙක් හමුවන්න. අපි කෘෂි කර්මාන්තයට අත්වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අවස්ථා ගණනාවකදී කතා කරා. දැන් ඒ කාලවකවානුවේදී අපි මතු කරපු බොහෝ කාරණා අපිට දැන් අත්දකින්න වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා මේක හොඳම වෙලාව නැවතත් කෘෂි කර්මාන්තයට වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න. ඒ නිසායි අද අපි පේරාදෙණියට ආවේ. අපිට ඉන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ජනේන්ද්‍රද කොස්තා සහ මහාචාර්ය දේවිකාද කොස්තා යන විද්වතුන් දෙදෙනා. ආයුබෝවන් ඔබ දෙපළට. අපි කතාව පටන් ගමු. මහාචාර්ය ජනේන්ද්‍රද කොස්තා කියන්නේ කවුද? මම ඇවිල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ භෝග විද්‍යාව පිළිබඳ විද්වතෙක් කියන්න පුළුවන්. මම එම භෝග විද්‍යා අධ්‍යයනාංශයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. මගේ පර්යේෂණ සහ ඉගැන්වීම් ක්ෂේත්‍රයට අදාළ වෙනවා භෝගයක ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම, භෝගයක් වගාව දිගටම පවත්වා ගැනීම සහ එම භෝගය කාලගුණ සහ දේශගුණ විපර්යාස වලින් ඒ වගේම පරිසර තත්ත්ව සහ ඒ පරිසර තත්ත්වවල වෙනස් වීම් වලට භෝගයේ බලපෑම් අස්වැන්නට සිදුවෙන බලපෑම් සම්බන්ධව මගේ පර්යේෂණ කාලයක් තිස්සේ යොමු වෙලා තියෙනවා. මහාචාර්යතුමිය, ඔබතුමිය කවුද? අපි කොහොමද ඔබතුමිය අඳුනගන්නේ?
මම ශාක ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය. එතකොට මම ඇතුළත් වෙන්නේ කෘෂි ජීව විද්‍යා දෙපාර්තමේන්තුවටයි කෘෂි විද්‍යාපීඨයේ. එතකොට මේ දෙපාර්තමේන්තුවේ තියෙන අපි කියනවා චෙයා පොසිෂන් එක කියලා චෙයා ප්‍රොෆෙසර් මම ශාක ආරක්ෂණය පිළිබඳව. එතකොට මට අවුරුදු 30ක පමණ අත්දැකීම් තියෙනවා. ඉගැන්වීම, ඒ කියන්නේ අන්ඩර්ග්‍රැජුවට් ඊළඟට පශ්චාත් උපාධි සම්බන්ධ සිදු කරන ඉගැන්වීම් සහ පර්යේෂණ මම කරනවා. ඒ පර්යේෂණ සහ ඉගැන්වීම් ඉලක්ක වෙලා තියෙන්නේ, ඒවා යොමු වෙලා තියෙන්නේ ශාකවලට, විශේෂයෙන්ම ආර්ථික වටිනාකමක් තියෙන ශාකවලට හැදෙන රෝග, ඒ රෝගකාරකයින් අඳුනා ගැනීම, ඒවට සිදු කරන්න පුළුවන් පාලන ක්‍රම, ඒ වගේ දේවල් සම්බන්ධයෙන්ුයි. ඒ වගේම මෙතෙන්දී රසායනික ක්‍රම විතරක් නෙමෙයි, නව තාක්ෂණය භාවිතා කරලා අපිට රසායනික නොවන ක්‍රමවලින් පවා කොහොමද මේ ශාක රෝග, ඒ ව්‍යාධිජනකයින් පාලනය කරන්නේ. අන්න ඒ වගේ දේවල් තමයි මගේ ශාස්ත්‍රයේ මම ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු සිදු කරන්නේ. මම හිතන්නේ අතිශය විරල අවස්ථාවක්. කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් මහාචාර්යවරු දෙදෙනෙක් බිරිඳ සහ සැමියා වෙන අතිශය දුර්ලභ අවස්ථාවක් හින්දා මම හිතන්නේ අපිට බොහොම හොඳට මේ සාකච්ඡාව කරන්න පුළුවන්. මහාචාර්යතුමා, දැන් ඔබතුමා දිගින් දිගටම අපේ කෘෂි කර්මාන්තයේ තියෙන අවදානම් තත්ත්වය ගැන අනතුරංගවපු එක්කෙනෙක්. අපිට මතක විදිහට පහුගිය අවුරුද්දේ මැයි මාසෙදී හදිසියෙම ගැසට් නිවේදනයක් නිකුත් කරා ආනයන අපනයන පාලකවරයා මේ රසායනික විකුවිනාශක සහ පොහොර ලංකාවට ගෙන්වීම තහනම් කරලා. හැබැයි ඒ වෙලාවේ අපිට දැනගන්න තිබුණේ මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්නය සහ මේවත් එක්ක මේ ආනයන අපනයන පාලකවරයා මේ තීරණය ගත්ත කියලා. හැබැයි ඊට පස්සේ ප්‍රතිපත්තිමය වශයෙන් කාබනික පොහොර කියන තීරණය මත පිහිටලා පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ විතර වෙනකම්ම කාබනික පොහොර කියන සංකල්පය මත අපිට ලොකු අරගලයක් කරන්න සිද්ධ වුණා. දැන් ඔබතුමාලා එදා පෙන්වලා දුන්න මේ තත්ත්වය දැන් අපිට අත්දකින්න වෙලා තියෙන්නේ කොහොමද? උගයන් එදා අපි පෙන්නලා දුන්නා කාබනික පොහොර වලින් විතරක් අපේ ජාතික මට්ටමින් අපේ ආහාර සුරක්ෂිතතාවය, ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අපිට භෝගයක අස්වැන්න, කිසිම භෝගයක අස්වැන්නක් ප්‍රමාණවත් මට්ටමින් ලබා ගන්න හැකියාවක් නැහැ කියන ප්‍රධාන කරුණ අපි ඒ කාලෙම පෙන්නලා දුන්නා. මම ඇතුළු අනිත් කෘෂි ක්ෂේත්‍රයේ ඉන්න විද්වතුන් බහුතරයක්. ඒකට හේතුව විදිහට අපි දැක්වුවේ ශාකයක වර්ධනයට සහ අස්වැන්න ලබා දීමට ශාකයට ආහාර අවශ්‍යයි. අපේ සාමාන්‍ය මිනිස්සෙක්ට ආහාර අවශ්‍ය වගේම ශාකයකට වැඩෙන්න, අස්වැන්නක් දෙන්න පසෙන් පෝෂක අවශ්‍යයි. එතකොට අපිට වැඩි අස්වැන්නක් ලබා ගන්න වැඩි පෝෂක ප්‍රමාණයක් අවශ්‍යයි. පෝෂක ප්‍රමාණය අපි ශාකයට දෙන පෝෂක ප්‍රමාණය අඩු කරොත් අස්වැන්න අඩු වෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් පෙන්නලා දුන්න දේ තමයි රසායනික පොහොර කියන්නේ ශාකයට අවශ්‍ය පෝෂක වැඩි සාන්ද්‍රණයකින් තිබෙන ද්‍රව්‍යයක්. එතකොට අපිට මේ ජාතික අවශ්‍යතාවය, ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න නම් ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් නිපදවන්න රසායනික පොහොර අනිවාර්යයෙන්ම පාවිච්චි කළ යුතුයි. අපි මේ දේ ඉතාම පැහැදිලිව කිව යුතුයි. එතකොට කාබනික පොහොර සාමාන්‍ය බහුලව පවතින, සුලභව පවතින සියලුම කාබනික පොහොර අපිට අවශ්‍ය කරන ශාකයකට අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය අඩු සාන්ද්‍රණයකින් පවතින ද්‍රව්‍ය. ඉතින් අපි පැහැදිලිවම මේ මූලික විද්‍යාත්මක සත්‍යය පෙන්වලා දුන්නා. අපේ භෝගවලින් වී, බඩයිරිඟු, ඒ වගේම එළවලු භෝග, ඒ වගේම අපේ ප්‍රධාන අපනයන භෝගය වන තේ, මේ සියලුම භෝගවලට අවශ්‍ය ප්‍රමාණයේ අස්වැන්න පවත්වාගෙන යන්න නම් රසායනික පොහොර අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන දේ. අපි ඒ වගේම පෙන්වලා දුන්නා යම් කිසි සම්මිශ්‍රණයක් කාබනික පොහොර සහ රසායනික පොහොර
ඒ භෝගය අනුව ඒ භෝගය වගා කරන ප්‍රදේශය අනුව අපිට සම්මිශ්‍රණයක් කරන්න පුළුවන්. නමුත් 100% කාබනික පොහොරවලින් මේ අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ කියන දේ අපි පෙන්නලා දුන්නා. ඒ පෙන්නලා දුන්න විද්‍යාත්මක පදනමකින් අපි සියලු බහුතරයක් කෘෂි විද්‍යාඥයන් පෙන්නලා දුන්න දේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. අපිට මේ මහා කන්නේ දැන් ලැබෙමින් පවතින අස්වැන්න සහ පහුගිය මහා කන්නේ පටන් ගත්ත අවස්ථාවේ සිට ගොවීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර, ඒ වගේම මේ දවස්වල අපි දකිනවා කුඹුරු, එළවලු භෝග, බඩිරිඟු භෝග මේ ක්ෂේත්‍රවල තියෙන තත්ත්වය. එතකොට ඒ අනුව අපිට ඊටාම පැහැදිලි මේ 100% කාබනික පොහොරවලින් කරන්න උත්සාහ කරපු මේ උත්සාහය සාර්ථක වෙලා නැහැ. එතකොට ඒක ඉතා ප්‍රධාන අපි මේ අවස්ථාවේ මුහුණ දෙන ගැටලුවක්. අපේ ආහාරවල ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ආහාරවල සුලභතාවයේ, අත්‍යවශ්‍ය ආහාරවල සුලභතාවයේ අඩුවීමක්. එම නිසා ඒ ආහාරවල මිල වැඩිවීමක්. ඒ වගේම අපිට මේ උත්සාහය අපි දකිනවා කිසිම පෙර සූදානමක්, පෙර සැලැස්මක් නැතුව ගත්ත තීරණයක් විදියට. එතකොට මේකෙන් සිද්ධ වෙච්ච දේ තමයි මේ පෙර සැලැස්මක් නැතුව ගත්ත තීරණය නිසා රජයට සිද්ධ වුණා ඊටාම ඉක්මනින් මේ රසායනික පොහොරවලට ආදේශක සොයන්න. කාබනික පොහොර, කාබනික සම්භාවයක් තියෙන ආදේශක සොයන්න. ඉතින් ඒ උත්සාහයේදී ඔවුන් මුලින් උත්සාහ කරා ලංකාව ඇතුලේ තියෙන කුමන දෙයකින් හෝ කාබනික පොහොර නිපදවන්න. නමුත් ටික දවසකින්ම රජයටම ඒ බලධාරීන්ට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැහැදිලි වුණා මේ ලංකාව ඇතුලේ තියෙන මූලද්‍රව්‍ය වලින් කාබනික පොහොර නිපදවන්න ඒ ප්‍රමාණය අපිට කොහොමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. එතෙන්දී ඒ අයට නැවත වරක් ඊටාම කඩිනමින් තීරණ ගන්න සිද්ධ වුණා. එහෙමනම් කාබනික පොහොර අපි පිටරටින් ගෙන්විය යුතුයි කියලා. ඒතකොට ඒ අවස්ථාවේදී දැන් එතෙන්දී ගත්ත තීරණ අද ඊටාම විශාල අර්බුදවලට සහ විශාල අපේ විදේශ විනිමය නාස්තියක් සිද්ධ වෙලා තියෙනවා. අපි එතෙන්ට එන්න පුළුවන් ඉස්සරහට මම එන්නම්. ඊට කලින් මහාචාර්යතුමා අපිට තව පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් හොඳයි. දැන් මතුවෙන කාරණයක් තමයි දැන් මේ දවස්වල එළවලු ගණන් වැඩි, හාල් ගණන් වැඩි. දැන් එළවලු ගැන කිව්වොත් එimhe සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ, ජනවාරි මාසෙදී එළවලු මෙහෙම තමයි ගණන් වැඩි වෙනවා කියන කාරණය. එතකොට සහල් පිළිබඳවත් අපි දැක්ක පහුගිය දවස්වල සමහර මැති ඇමතිවරු ගිහිල්ලා බොහොම සරුසාරව කාබනික පොහොර යොදලා හැදිච්ච වගාවන් තියෙනවා. මේ විද්වතුන් මේවා ගැන කතා කරන්නේ ඔය ශ්‍රේෂ්ඨ පරීක්ෂණයකට ගිහිල්ලා බලලා ගොවියෝ හම්බ වෙලා ප්‍රායෝගික මට්ටමින් නෙමෙයි කියලා. ඒක එහෙමද? ඒ තර්කය මට නම් පිළිගන්න අපහසුයි. මම හිතනවා අපි ශ්‍රී ලංකාවේ දේශගුණය සහ පස ලොකු විවිධත්වයක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් වියලි කලාපය, අතරමැදි කලාපය සහ තෙත් කලාපය කියලා දේශගුණ කලාප තුනකට බෙදන්න පුළුවන්. එතකොට මේ දේශගුණ කලාප තුනේ තියෙන පස වෙනස්. ඒ වගේම ඒ පසේ අපි එකම භෝගය වගා කරත් එම භෝගය රසායනික පොහොරවලට අපි කියමු ශාක පෝෂකවලට ප්‍රතිචාර දැක්වීම වෙනස්. එතකොට අපි හිතමු වියලි කලාපයේ සාමාන්‍යයෙන් කුඹුරකින් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය ක්ෂේත්‍ර තත්ත්ව යටතේ අපි අවශ්‍ය ප්‍රමාණයට පෝෂක යෙදුවොත් එහෙම හොඳ ක්ෂේත්‍ර පාලන ක්‍රම යෙදුවොත් අපිට ලෙහෙසියෙන්ම අපි හෙක්ටයාර් එකකට ටොන් වලින් කතා කරොත් එහෙම ටොන් 8කට දක්වා ගන්න පුළුවන්. නමුත් තෙත් කලාපයට එනකොට ඒ තෙත් කලාපයේ තියෙන දේශගුණික තත්ත්වය සහ පාංශු තත්ත්ව නිසා ඒ ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අක්කරයකට ටොන් 3ක් 4ක් වගේ. ඒ වගේමයි අපි තෙත් කලාපයේ තියෙන පාංශු තත්ත්ව, පාංශු සමහර අපි කියනවා පසේ තියෙන ප්‍රශ්න, අපි තියෙනවා යකඩ විෂතාවය. දැන් ඒ වගේ දේවල් වලට
කාබනික පොහොරවලින් යම් කිසි භෝගයට සහනයක් ලැබෙනවා. නමුත් ඒ කාබනික පොහොරම අපි වියලි කලාපයේ පසකට දැම්ම කියලා ඒ භෝගයට එකෙන් වැඩි වාසියක් ලැබෙන්නේ නැහැ. ඉතින් පහුගිය දවස්වල අපි දැක්ක මේ කාබනික පොහොර යොදලා වගා කරපු අපි වගාබිමක් දැකපු වගාබිම තියෙන්නේ තෙත් කලාපේ. ඒ වගේ මේ තෙත් කලාපේ ඔබ හොඳින් සවන් දුන්නා නම් ඒ ගොවි මහත්මයා කිව්වා අපි යම් තරමක් අපේ ඉතුරු වෙලා තිබ්බ යූරියාත් ඒකට දැම්මා කියලා. ඒ එක උදාහරණයක්. නමුත් ඒ උදාහරණයත් එක්ක මම හිතනවා අතරමැදි කලාපේ සහ වියලි කලාපේ අපි ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් දකිනවා ඒ කාබනික පොහොර වලින් අපි බලාපොරොත්තු වෙච්ච හස්වැන්න ලැබිලා නැහැ කියලා. ඒක නිසා එක තැනක එක සීමා සහිත භූමියක මේ වගාව සාර්ථක වෙච්ච පමණින් අපිට කියන්න අමාරුයි ජාතික මට්ටමේ මේක සාර්ථක වෙලා තියෙනවා කියලා. විද්‍යාඥයෝ හැටියට අපි දකින මේ අවස්ථාවේදී අපි දකින්නේ නිරීක්ෂණ පමණයි. ඒ ගැන දත්ත අපිට තාම ලැබිලා නැහැ. ඒ නිරීක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් දේ තමයි ක්ෂේත්‍ර අති බහුතරයක අස්වැන්නේ අඩුවීමක් වෙලා තියෙනවා. නමුත් සමහර ක්ෂේත්‍රවල ඒ ක්ෂේත්‍රවල සමහර දේශගුණික කලාපවල ඒ තියෙන විශේෂිත තත්ත්ව යටතේ යම් තරමක සාර්ථකත්වයක්. නමුත් ඒ සාර්ථකත්වය වුණත් ඒ ගොවි මහත්වරු වුණත් කියන්නේ නැහැ ගිය කන්නේ කොච්චර අස්වැන්නක් ලබා ගත්තද ඒ අනුව ඒකත් එක්ක මේ කන්නේ අස්වැන්න කොච්චරද කියලා. සාර්ථකයි කියලා කියනවා. නමුත් ඒක නිසා මම හිතනවා එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ වෙන්නේ මම මගේ දැනුමේ විදිහට නම් මම හිතන්නේ ලංකාවේ වගා ක්ෂේත්‍රවලින් ඉතාම සුළු වපසරියක පමණයි. ඒක තමයි මම හිතනවා භූමියේ යථාර්ථය කියලා. ඔබතුමාගේ පුරෝකථනයේ අපි ඉන්නේ ආහාර අර්බුදයක් අභියසද? මම හිතනවා ගයන් මම මෙතෙන්දී ජනතාව බියගන්වන්න කරන ප්‍රකාශයක් නෙමෙයි මේක. නමුත් අපි ජනතාවට යථාර්ථය කිව යුතුයි. මම හිතනවා අපි ඉන්නේ ආහාර අර්බුදයක් අභියස කියලා. මම ඒක කියන්න තවත් එක හේතුවක් තියෙනවා. මොකද අපි හිතමු අපි මේ කන්නේ මහ කන්නේ අපේ ප්‍රධාන කන්නේ මේ 100% කාබනික පොහොර වලින් කරපු කන්නේ අපි පර්යේෂණයක් කියලා. හොඳයි හැමෝම මේක කරන්න පුළුවන්ද නැද්ද කියලා බලන්න අපි පර්යේෂණයක් කළා. නමුත් ඒ පර්යේෂණයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මම මේ අවස්ථාවේදී තීරණ ගන්න කෙනෙක් විදිහට හිටියා නම් මම ඊළඟ යල කන්නයට මගේ වගා ක්‍රමවේද යම් කිසි විදිහකින් වෙනස් කිරීමක් කරනවා. නමුත් අපිට අපේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් මේ කෘෂිකර්ම ක්ෂේත්‍රය භාරව සිටින මැති අමතිවරුන්ගෙන් අපිට අහන්න ලැබෙන දේ තමයි ඊළඟ යල කන්නයටත් මේ දේම ඔවුන් වඩා හොඳින් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ උත්සාහය විද්‍යාඥයෙක් හැටියට විද්‍යාත්මක පදනමක් මත ඉඳගෙන සාර්ථක වෙයි කියලා මට කියන්න අපහසුයි. ඒ නිසා තමයි මම හිතන්නේ අපි මේ ක්‍රමවේදයේ වෙනසක් ඇති නොකළොත් අපි ආහාර අර්බුදයක දැනටමත් අභියස ඉන්නවා. ඒ අර්බුදය වඩා තීව්‍ර වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. මහාචාර්යතුමිය දැන් අපි රසායනික පොහොර යොදලා කන්නේ වසද? කාබනික පොහොර යෙදුවාම අපිට ලැබෙන්නේ වස විස නැති දේවල්ද? දැන් ලොකු මතයක් සමාජය ඇතුළේ නිර්මාණය කරපු මතය තමයි මේ රසායනික පොහොර කෘමිනාශක මේවා යොදපුවාම අපි කන්නේ වස විස කියලා. මොකක්ද ඒකේ විද්‍යාත්මක පදනම? ඇත්තටම ඒක මිත්‍යාවක්. මං හිතන්නේ මිනිස්සුන්ව බය කරන්න හදපු යම්කිසි මිත්‍යාවක් විදිහටයි අපිට දැනෙන්නේ. මොකද හේතුව ඕනෑම රසායනික ද්‍රව්‍යයක් අපි හැමෝම මේ කාලේ
නිතරම කියන දෙයක් තමයි අපි නිතර එදිනෙදා ආහාරයට ගන්න දේවලුත් අපි රසායනික ද්‍රව්‍ය තමයි. ලුණු ගත්තත්, සීනි ගත්තත්, අසනීපයකට බොන පැරසිටමෝල් ගත්තත් ඔය හැම දෙයක්ම රසායනික ද්‍රව්‍ය. වතුර ගත්තත් රසායනික. ඉතින් එතන තියෙන්නේ අර අපි නිතරම කියන දේ තමයි මෙතෙන්දිත් කියන්න තියෙන්නේ. මෙතන මේ රසායනික ද්‍රව්‍ය කියන එකට නෙමෙයි බය වෙන්න ඕනි. ඒ ප්‍රමාණාත්මකව ඒකේ තියෙන මේ මාත්‍රාවයි ප්‍රශ්නකාරී වෙන්නේ. ඉතින් අපි වැඩි මේ මං හිතන්නේ පොහොර ගැන සලකලා බැලුවත් ඒ කතාව ඇත්ත. ඒ කියන්නේ අපි අනවශ්‍ය ප්‍රමාණ වලින් ශාකයට අනවශ්‍ය අවස්ථාවට අනවශ්‍ය විදිහට පොහොර දානවා නම් ඒකෙන් යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ශාකයට උරා ගන්න බැරි ටික අපතේ ගිහිල්ලා අපි හිතමු පරිසරයට එකතු වීමෙන් ඒ වගේ දේවල් වලින් වෙන්න පුළුවන්. මම ශාක ආරක්ෂණය පැත්තෙන් කතා කරනවා නම් අපි භාවිතා කරන පලිබෝධනාශකත් ගොඩක් දේවල් මේ රසායනික ද්‍රව්‍ය. එතනදිත් තියෙන්නේ අධි මාත්‍රාවලින් අවභාවිතය තමයි. එහෙම නැතුව අපිට නිර්දේශ කරලා තියෙන පලිබෝධනාශක ඒ අවශ්‍ය අවස්ථාවට පමණක් ඒ මාත්‍රාවෙන් යොදලා අපි විශේෂයෙන්ම මේ පලිබෝධනාශක පාවිච්චි කරනකොට බෝගත් එක්කලා අපි නිර්දේශ කරනවා තියාගන්න ඕනි සේෆ්ටි පීරියඩ් එකක් කියලා. දවස් 14ක සේෆ්ටි පීරියඩ් එකක් තියාගන්න ඕනි. ඒ කියන්නේ අස්වැන්න නෙලන්න දවස් 14කට මෙහා පලිබෝධනාශක නොයදිය යුතුයි. මොකද එහෙම වුණොත් ඒකෙත් එක්කලා යම්කිසි අවශේෂ අපේ ආහාර දාම වලට එකතු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ විදිවලින් පාවිච්චි කරනවා නම් මේ අපිට වසවිස අපේ ආහාරවලට එකතු වෙන්න තියෙන හැකියාව නැහැ. ඇත්තට මේක අපි පරීක්ෂණ වලිනුත් කරලා තියෙනවා. මමත් ඒ සම්බන්ධ පරීක්ෂණ කරලා තියෙනවා. මම මේ දැන් කියන්නේ පරිසර හිතකාමී මේ විදිහට භෝග වැවීමත් ඒ වගේම රසායනික ද්‍රව්‍ය යොදා කරන භෝග වැවීමත් අතර සංසන්දනාත්මකව කරලා ඒ අපිට ලැබෙන පළදාව අපි විද්‍යාගාර තුල බලලා තියෙනවා. මේවා තියනවද විශේෂයෙන්ම අපි දාන දිලීරනාශක එහෙම නැත්නම් අපි යොදන කෘමිනාශක වගේ දේවල් මේවා මේ දින 14 පහ වුණාට පස්සේ තියනවද කියලා. ඒවා අපි මේ පර්යේෂණ කරලා ඒවා නියදී අවලා තියෙන්නේ ලංකාවේ මේ අපි කියනවා accredited labs කියලා. ඊටාම ඒ සම්මත labs වලින් තමයි ඒ මේ පර්යේෂණ කරලා තියෙන්නේ. ඒවා තොරතුරු වලට අනුව මේවා මොනවත් ඉතිරි වෙලා නැහැ. ඉතින් එතන ඒ වගේම අපි පර්යේෂණ කරලා තියෙනවා මේ ගොවීන් එක්කලා. ඒ ගොවීන්ගෙන් අපි අහලා තියෙනවා ඔයගොල්ලෝ කොහොමද මේ කෘමිනාශක පාවිච්චි කරන්න කියලා. එතනදී අපි දැකපු ලොකුම මේ දෙයක් තමයි හුඟක් ගොවීන් දින 14 කාල සීමාවට අනුගත වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි මේ ළඟදි කරපු පර්යේෂණයකින් ඉතාමත්ම පැහැදිලි වුණා. අපි ඒක පළ කරලා තියෙනවා 2021 මේ ඉතාම ඉහළ මට්ටමේ පර්යේෂණ පත්‍රිකාවක් හැටියට මේ ජාත්‍යන්තර මට්ටමේ. ඒකෙන් කියන්නේ විශේෂයෙන්ම මඩකලපුව වගේ පැතිවල ගොඩක් මේ මිරිස් වගා කරන අය. ඒ වගේම යාපනය පැත්තේ ගොවීන් තක්කාලි මිරිස් වගා කරන අය ඒවට විශාල වශයෙන් කෘෂි රසායනික දාන භෝග. ඉතින් ඒ වයේදී ඒගොල්ලෝ කරන්නේ මේකේ පෙනුම තියාගන්න, මේක කල් තියාගන්න, මේක හොඳින් අලෙවි කරගන්න, හොඳ මිලක් ගන්න. ඒ වගේ දේවල් නිසා මේ කියන දේ කරන්නේ නැති කමක් තියෙනවා. එන්න ඒ නිසා තමයි විශේෂයෙන්ම මේ දින 14ක කාල සීමාවක් මේකට අනුගත නොවීම. ඒ නිසා
තමයි මේ වගේ දේවල් නිසා තමයි මේක වෙන්නේ. අනිත් එක තව එකක් කියන්න ඕනේ. ඇත්තටම දැන් අපි දැන් ලංකාවේ අපි භාවිතා කරන නියම මේ නියාමනයෙන් යුතුව පාවිච්චි කරන කෘෂි රසායනික ද්‍රව්‍ය අනුමත කරන්නේ පලිබෝධ නාශක කාර්යාලයෙන්. ඒක ලොකු ක්‍රියාවලියක්. ඒක ඕන කෙනෙක්ට එකපාරටම කැමති දෙයක් ගෙනල්ලා මේ වෙළඳපළට දෙන්න බෑ. ඉතින් ඒකෙදි ඒගොල්ලෝ ගොඩාක් කරන දෙයක් තමයි විෂ හෝ යම්කිසි කියන්නේ අපි කියනවා ඒකෙදි තියෙන ටොක්සිකොලොජිකල් ඩේටා කියලා. විෂ සම්බන්ධව තියෙන දත්ත එක එක සතුන්ට කොහොමද, මීයන්ට කොහොමද, මාළුන්ට කොහොමද, මීමැස්සන්ට කොහොමද, ඒ වගේ බලලා ඒ යම්කිසි ශ්‍රේණිගත කිරීමක් තියෙනවා. ඒ ශ්‍රේණිගත කිරීම අනුව ලෝකේ පිළිගත්තු සම්මත දෙයක් තියෙනවා. ඒ දැන් අපි මේ කාණ්ඩාංක 1 කාණ්ඩාංක 2 කියන ඒවා ගොඩක් විෂ සහිතයි. ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ලංකාවේ දැනට පාවිච්චි කරන්නේ කාණ්ඩාංක 3 කාණ්ඩාංක 4 වගේ අඩු. ඒ කියන්නේ මේ ඉක්මනින් මේවා ඒ නියම මාත්‍රාවෙන් නියම විදිහට පාවිච්චි කරාම ඒ අවශේෂ ඉතිරි නොවන විදිහට ඒ පර්යේෂණ දත්ත මත පදනම් වෙච්ච විදිහේ කෘෂි රසායනික තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ නියම නියාමනයෙන් යුතු ඉහළ ප්‍රමිතියෙන් යුතු කෘෂි රසායනික භාවිතය සහ ඒ තියෙන නිර්දේශ අනුව භාවිතා කිරීමෙන් අපිට මේ වස විස කියන දේ එහෙම ඒ විදිහට භයානක තත්වයක් මෙතන නැහැ කියලා. දැන් මේවා පසට එකතු වෙලා ජලයට එකතු වෙලා භූගත ජලයට එහෙම නැත්නම් ගලාගෙන යන ජලයට එකතු වෙලා ඔය හඳුනා නොගත් වකුගඩු රෝගය වගේ තත්වයන් බරපතල විදිහට ඇති වෙන්න පුළුවන් කියලා තර්කයක් තියෙනවා. ඒක අපිට විද්‍යානුකූලව පිළිගන්න පුළුවන් සාධක තියෙනවද? මම දන්න තරමට ඒ විදිහට මේ කෘෂි රසායනික නිසා හෝ එහෙම නැත්නම් රසායනික පොහොර නිසා තමයි මේ වකුගඩු රෝගය හැදෙන්නේ කියන දෙයට කිසිම විද්‍යාත්මක සාක්ෂි නැහැ. ඒක නිසා තමයි අපි ඒකට හඳුනා නොගත් වකුගඩු රෝගය කියලා කියන්නේ. මම දන්න තරමට ඒ වකුගඩු රෝගයට සැක කරන සාධක 30 ගාණක් විතර තියෙනවා. එක්ක ඇලුමිනියම් භාජනවල උයන එක, එහෙම නැත්නම් පසේ තියෙන වතුරවල තියෙන ෆ්ලෝරයිඩ් මට්ටම, එහෙම නැත්නම් සයනොබැක්ටීරියා කියන ද්‍රව්‍යයෙන් එන විෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆාමර්ස් මේ ගෝවීන් හරි හැටි වතුර නොබොනකම, ඕ වගේ කරුණු 30 ගාණක් විතර තියෙනවා. ඉතින් ඒකෙන් මේකේ එකක් විතරයි. නමුත් ඒක තමයි එකම සාධකය කියලා මම දන්න විදිහට නම් ඒ විදිහට විද්‍යාත්මකව තහවුරු වීමක් මම දන්නේ නැහැ. දැන් මහාචාර්යතුමා මේ ඇතිවෙච්ච අර්බුදෙත් එක්ක අපිට පේනවා ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් වලින් අපි බංග්ලාදේශ වගේ රටවල් වලින් අලලූණු වැඩි වශයෙන් ගෙන්නනවා. අලලූණු, සුදුලූණු බහුලව ගෙන්නනවා. එතකොට අපි මියන්මාරයෙන් දැන් හාල් ගෙන්නනවා. මම හිතන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 2ක විතර ප්‍රමාණයක් මේ වෙනකොට අපි අවස්ථා දෙකකදී ගෙනල්ලා තියෙනවා. දැන් ඉදිරියේදීත් ඒක ගෙන්නන්න සාකච්ඡා කරමින් ඉන්නවා. මේ රටවල් අපි අපේක්ෂා කරන මේ හරිත කෘෂිකර්මාන්තයේ යෙදෙන රටවල් දෙයි විදිහටද මේවා නිෂ්පාදනය වෙන්නේ? විශේෂයෙන් කාබනික පොහොර නැත්නම් කාබනික කෘෂි රසායන යොදලාද ඒගොල්ලෝ මේවා නිෂ්පාදනය කරන්නේ? අපි දන්න තරමින් කිසිසේත්ම නැහැ. මේ සියලුම රටවල්, ඉන්දියාව, පාකිස්තානය, මියන්මාරය, මේ සියලුම ආසියාතික රටවල් සාමාන්‍ය කෘෂිකර්මයේ යෙදෙන රටවල්. ඒ කියන්නේ ඔවුන් රසායනික පොහොර භාවිතා කරනවා, ඒ වගේම කෘමිනාශක භාවිතා කරනවා. මේ වෙලාවේ මගේ අතේ දත්ත නැහැ. නමුත් මගේ මතකයේ තිබෙන විදිහට විශේෂයෙන් ඉන්දියාව සහ පාකිස්තානය මේ රටවල් දෙකේ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය මම අනුමාන කරන විදිහට ශ්‍රී ලංකාවේ මේ පොහොර සහ කෘමිනාශක තහනමට පෙර භාවිතා කර මට්ටමට වඩා ඉහළින් තිබෙන රටවල්. ඒ වගේම මේ දේවල්
එම රටවලින් අපනයනය කරනකොට ඒවායේ කල් පැවැත්ම සඳහා අපි දන්නවා යම් කිසි රසායන ද්‍රව්‍ය ඒවට මුසු කරනවා. ඉතින් මේ සියලුම දේවල් ගත්තාම කිසි ලෙසකින් හරිත කෘෂිකර්මයෙන් නිෂ්පාදනය කරපු නිෂ්පාදන නෙමෙයි අපි මේ පිටරටින් ආනයනය කරන්නේ. මාචාර්යතුමිය දැන් අපේ රටේ මේ රසායනික ද්‍රව්‍ය ගෙන්වීම සම්බන්ධයෙන් ඔබතුමිය කිව්වා බොහොම හොඳ නියාමනයක් සහ හොඳ අධීක්ෂණයක් තියෙනවා කියලා. දැන් අපි එකපාරටම ගත්ත මේ කාබනික පොහොර තීරණෙත් එක්ක මේ නියාමනයේ පොඩි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙන්න පටන් ගත්ත නේද මේ හදිසි තීරණයත් එක්ක? ඔව්. ඒ නියාමනය ඇත්තටම කියනවා නම් ඉතාමත්ම හොඳින් සිද්ධ වෙච්ච නියාමනය මෙතන ව්‍යවුල් වෙලා තියෙනවා මේ කාබනික පොහොර සම්බන්ධයෙන්ුත් තමයි ප්‍රධාන වශයෙන්ම වෙලා තියෙන්නේ. ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපි මේ හරිත කෘෂිකර්මය හෝ කාබනික කෘෂිකර්මයත් එක්කලා අපි මේ යොදන්න බලාපොරොත්තු වෙන ජෛව පලිබෝධනාශකත් එක්කලත් මේ නියාමනයේ ව්‍යවුල් සහගත තත්ත්ව එන්න පුළුවන් හැකියාව තියෙනවා. මාචාර්යතුමා දැන් ලෝකයේ කොහේ හරි රටක් තියෙනවද 100% කාබනික වගාවෙන්ම නිෂ්පාදනය කරන රටක්, ආහාර නිෂ්පාදනය කරන රටක්? නැහැ. පැහැදිලිවම නැහැ. මගේ මතකයේ හැටියට භූතානය මෙහෙම තීරණයක් ගත්තා. මට මතක හැටියට නම් මෙම වසර 2000 හෝ එයින් මෑතකදී 100% කාබනික කෘෂිකර්මයෙන් ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා කියලා. නමුත් ඔවුන් ටික දවසකින්ම වසර කීපයකින්ම තේරුම් ගත්තා ඒක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් කියලා. මගේ දැනුම හැටියට ඔවුන් ඒ 100% කාබනික කෘෂිකර්මයකට පරිවර්තනය වීමේ ඉලක්කය දැන් එන්නම පසුවට දාලා තියෙනවා. මගේ මතකයේ හැටියට මේ වෙනකොට 2030 දක්වා පසුවට දාලා තියෙනවා. ඒ වගේම තවත් උදාහරණයක් හැටියට පෙන්වන රටක් තමයි කියුබාව. කියුබාව 1960 ඕ කියුබාවේ විප්ලවයෙන් පස්සේ බටහිර රටවල් වලින් ගෙනියන සියලුම ද්‍රව්‍ය කියුබාවට තහනමක් පනවලා තිබ්බා. ඒක නිසා කියුබාවේ කෘෂිකර්මය බොහෝ දුරට කාබනික කෘෂිකර්මයට කිට්ටු. නමුත් 100% නෙමෙයි. කාබනික කෘෂිකර්මයට කිට්ටු කෘෂිකර්මයක් විදියට සැලකෙමින් තිබ්බා. නමුත් නවතම දත්ත වලින් පෙනෙන්නේ කියුබාවේ වුණත් රසායනික පොහොර භාවිතයක් සිද්ධ වෙනවා සැලකිය යුතු ප්‍රමාණයකින්. ඉතින් ඒක නිසා මම මගේ දැනුමේ හැටියට නම් කිසිම ලෝකයේ මේ රටවල් 200කට කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. ඒ කිසිම රටක 100% කාබනික කෘෂිකර්මය දැනට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන රටක් නැහැ. මහාචාර්යතුමිය දැන් කාබනික කෘෂි රසායන නැත්නම් කාබනික පොහොර 100% පරිසරයටත් මිනිසාටත් හිතකරද? කිසිසේත්ම නැහැ. කිසිසේත්ම නැහැ. මොකද අපි දැනගන්න ඕනි කාබනික සම්භවයක් තියෙනවා නම් පොහොරක හෝ අපි හිතමු එහෙම නැත්නම් කාබනික සම්භවයකින් හැදෙන යම් කිසි එහෙම නැත්නම් ජෛවීය සම්භවයකින් හැදෙන කෘෂි රසායන මේ පලිබෝධනාශක වගේ දේවල් වල අපි හිතන තරම් ඒකවා අහිංසක නැහැ. අපි ඉස්සෙල්ලම ගත්තොත් එහෙම අපි හිතමු කාබනික සම්භවයක් තියෙන ජෛවීය ද්‍රව්‍ය වලින් හදන පොහොර කියලා. මේ පොහොර වලට අපි දන්නවා නොයෙකුත් දේවල් එකතු වෙනවා. ඒ කියන්නේ ජීවි මේ ශාක කොටස් තියෙන්න පුළුවන්, ලෙඩ හැදිලා මැරිලා තියෙන ශාක කොටස් එකතු වෙන්න පුළුවන්, සත්තුන්ගේ අපද්‍රව්‍ය එකතු වෙනවා, මැරිච්ච සත්ව කොටස් එකතු වෙනවා. ඔය වගේ ගොඩාක් ඒක හරිම මේ සංකීර්ණයි. ඉතින් එතකොට ඒවත් එක්කලා එන්න පුළුවන් ව්‍යාධි ජනකයින්, ඒවත් එක්කලා එන්න පුළුවන් ශුද්‍ර ජීවීන්, හානිකර ශුද්‍ර ජීවීන් ඊටාම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි නිකන් හිතුවොත් එහෙම සතුන්ගේ අපද්‍රව්‍ය
ගොම වුණත් මල මුත්‍ර ඊළඟට ඔය අපි හිතමු ඝාතනාගාර ගව ඝාතනාගාර ඒ වයින් එන ලේ ඒ වගේ දේවල් මාළු අපද්‍රව්‍ය ඔය හැම එකකම ඉතා විශාල ප්‍රමාණවලින් අහිතකර ශුද්‍ර ජීවීන් එන්න පුළුවන්. ඒ වගේම මැරුණු ශාක කොටස් එක්කලා ඒ ශාකයේ මැරිලා තියෙන යම්කිසි ලෙඩක් හැදිලා නම් ඒ ලෙඩේ හදපු ව්‍යාධි ජනකයා ඒකත් එක්කලා එන්න පුළුවන්. ඒ ජෛවීය පැත්ත ගත්තොත් එහෙම. ඒ වගේම තමයි අපි ඔය කාබනික ද්‍රව්‍ය යම්කිසි කසල සම්භවයක් තියෙන තැනකින් ගන්නවනම් ඒවත් එක්කලා බැරලෝහයේ මේ ඊටාම ඉහළ සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම අපි හිතුවොත් එහෙම අපි ගන්න කාබනික ද්‍රව්‍ය කුකුල් පොහොර වගේ දෙයකින් එන්න පුළුවන්. ඒවත් එක්කලා එන ගොඩාක් ප්‍රතිජීවක එනවා. ප්‍රතිජීවක පසට එකතු වෙන්න පුළුවන්. ඒක නිසා මේ කාබනික වූ පමණින් පොහොර ගැන පැත්ත කතා කළොත් එහෙම කාබනික වූ පමණින් ඒක කිසිසේත්ම අවිහිංසක දෙයක් නෙමෙයි. ඒකම තමයි තියෙන්නේ මේ ජෛව පලිබෝධනාශක පැත්ත ගත්තත්. ජෛව පලිබෝධනාශක කිව්වහම අපි ඒකත් තියනවා එක දේවල් සමහර කොළ වලින් කොළ නිස්සාරණ වලින් ගන්නවා. දැන් මේ කොළ නිස්සාරණ කිව්වහම ඒ කොළ නිස්සාරණ අපි නිකන් සාමාන්‍ය ගොවීන් පාවිච්චි කරන්නේ එක්කෝ එකේ ගඳක් තියෙනවා, එක්කෝ එකේ සැරක් තියෙනවා, එක්කෝ එකේ මොකක් හරි මේ ඒ වගේ දෙයක් තියෙනවා. කහටක් තියෙනවා. ඉතින් ඔය හැම දෙයකම යම්කිසි රසායනයක් බලපානවා. ඒ රසායන ද්‍රව්‍ය ඒකත් අධි මාත්‍රාවෙන්. ඒක අපි දන්නේ කොච්චර මාත්‍රාවක් මේකේ මේ විෂ මට්ටම කියලා. දැන් කලවැල් කියලා දේවල් මේ මිනිස්සු පාවිච්චි කරනවා කාබනික ගොවිතැනේදී. ඒ කලවැල් කියන ඒවා මේ වතුරට එකතු වුණොත් එහෙම ඒ වතුරේ ඉන්න මාළුන්ට ඉතාමත්ම හිතකරයි. දැන් සමහර මිනිස්සු මාළු මරන්න කලවැල් මේ තලලා ඒ වගේ දේවල් තලලා දානවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඊළඟට අපි ජෛව පලිබෝධනාශක විදිහට අපි සමහර මේ ශුද්‍ර ජීවීන්ව පාවිච්චි කරනවා. මේ ශුද්‍ර ජීවීනුත් ඒ ශුද්‍ර ජීවීන්ගේ යම් අහිතකර දේවල් තියෙනවා. සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා ඒගොල්ලෝ හොඳයි. ඒගොල්ලෝ මේ රෝග ව්‍යාධි ජනකයින් සහ අපි හිතමු කෘමීන්ට යම් කිසි හානියක් කරනවා. ඒ එක්කලම ඒ සමහර මේ ඒ වගේ අපි ජෛව පලිබෝධනාශක වලට විභවයක් තියෙන ශුද්‍ර ජීවීන් ඉන්නවා මිනිස්සුන්ට ලෙඩ රෝග හදන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඉමියුනිටි එක අපේ ප්‍රතිශක්තිකරණය අඩු අයට අපි හිතමු කවුරු හරි වයසක අයට පොඩි ළමයින්ට ඒ වගේ ප්‍රතිශක්තිකරණය අඩු අවස්ථාවකදී පහසුවෙන් ලෙඩ රෝග වළඳන්න පුළුවන්. පෙනහළු වල ලෙඩ, එහෙම නැත්නම් හමේ ලෙඩ. ඒ වගේ දේවල් ඇති කරන්න පුළුවන් ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඉතින් ඒක නිසා කාබනික වූ පමණින්ම කාබනික වලට මේ ස්වභාවයේ ඉන්න අය පාවිච්චි කළා කියලා අපිට ඒක තමයි නියම විසඳුම කියන එක ඒ මතයට එන්න කිසිසේත්ම විදිහක් නැහැ. දැන් අපි ගත්තොත් පොහොර වර්ග දෙකක් මේ කාබනික තීරණයත් එක්ක අපිට හඳුන්වලා දුන්නා. එකක් තමයි ඉන්දියාවෙන් අපිට හඳුන්වලා දුන්න නැනෝ දියර පොහොර. එතකොට චීනයේ සීවීන් බයෝටෙක් කියන සමාගම හඳුන්වලා දුන්නා අපිට ලංකාවට ගෙන්න උත්සාහ කරා මුහුදු පැලෑටි ආශ්‍රයෙන් හදන පොහොර, කාබනික පොහොර. දැන් ඉන්දියාවේ පොහොර අපි දැම්මා. චීන පොහොර නැවනම් දැනට හපෝ හැරලා ගිහිල්ලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරොත් මේ චීන පොහොර ගැන. දැන් චීන පොහොරවලදී අපේ ශාක නිරෝධායන සේවය අවස්ථා දෙකකදී මේක අහිතකර බැක්ටීරියා ඉන්නවා කියලා පැහැදිලිව කිව්වා. මේ පොහොරවල තියෙන අනතුරු මොකක්ද මහාචාර්යතුමා? විද්‍යානුකූලව අපි එක පැහැදිලි කරගත්තොත්. ඔව් විද්‍යානුකූලව මේ පොහොරවල තියෙන අනතුර තමයි කාබනික සම්භවයක් තියෙන කාබනික පොහොරවල ඒක ජෛවී ද්‍රව්‍යයක්. ඒක නිසා ඒකේ ශුද්‍ර ජීවීන් සිටින්න විශාල සම්භාවිතාවක් තියෙනවා. ඒ පොහොර හදන ඒ පරිසරයේ හිටපු ශුද්‍ර ජීවීන්. ඒ කියන්නේ මේ උදාහරණය ගත්තොත්
චීනයේ ඒ මුහුදු පැලෑටිවල වැවුන ඒ මුහුදු ඕනම ශාකයක ඕනම ශාකයක ඇතුලේ ඒ වගේම ශාකයක පෘෂ්ඨය මත ශුද්‍රජීවීන් ඉතා විශාල ප්‍රමාණයක් වැවෙනවා. අපිට ඒක නොපෙනුනාට ඉතා විශාල ශුද්‍රජීවී ගහනයක් සිටිනවා. ඉතින් ඒ ශුද්‍රජීවී ගහනයෙන් යම්කිසි කොටසක් මේ කාබනික පොහොරත් එක්ක ඉතිරි වෙලා තියෙනවා. මේක ඇත්තටම මේ පොහොර මේ චීනයේ ශින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමෙන් ගේන පොහොර සම්බන්ධයෙන් එම සමාගමම ශ්‍රී ලංකාවට ඒ වගේම ජාත්‍යන්තර බේරුම් කරන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන ලියකියවිලි වල පවා ඔවුන් පැහැදිලිවම කියලා තියෙනවා ඔවුන්ගේ කාබනික පොහොරවල ශුද්‍රජීවීන් සිටින්න පුළුවන් කියන එක. ඉතින් මම දකින විදිහට විශේෂයෙන්ම පරිසරය සම්බන්ධ යම්කිසි දැනුමක් තියෙන විද්වතෙක් විදිහට මම දකින අනතුර තමයි මෙන්න මේ බාහිර පරිසරයකින් බාහිර දේශගුණයකින් පැමිණෙන ශුද්‍රජීවීන් අපේ රටේ පසට යෙදුවට පස්සේ එක කන්නයක් හෝ අපිට ඒ ශුද්‍රජීවීන් ආපහු ගැනීමේ හැකියාවක් නැහැ. ඒතර මේ ශුද්‍රජීවීන් ඔවුන්ගේ මව් පරිසරයේ සාමාන්‍යයෙන් අපි කියනවා පරිසරයේ ඕනම පරිසර විද්‍යාවේ එක මූල ධර්මයක් තමයි ඕනම ජීවියෙක්ගේ ගහනය ස්වාභාවිකව යම්කිසි පාලනයකට යටත් වෙලා තියෙනවා. ශුද්‍රජීවීන් ගැන බැලුවොත් හැම ශුද්‍රජීවියෙක්ම ඔවුන්ට අවශ්‍ය කරන පෝෂක සහ අනිත් සම්පත් සඳහා අනිත් ඒ පරිසරයේම ඉන්න ශුද්‍රජීවීන් එක්ක තරඟයක යෙදෙනවා. ඉතින් මේ තරඟය නිසා හැම ශුද්‍රජීවියෙක්ගේම ගහනය පාලනය වෙනවා ස්වාභාවිකවම. නමුත් වෙනත් දේශගුණයක වෙනත් පරිසරයක තියෙන ශුද්‍රජීවී ගහනයක් අපේ පරිසරයට ගෙනල්ලා අපි දැම්මට පස්සේ ඔවුන්ට ඔවුන්ගේ මව් පරිසරයේ සිටිය ස්වාභාවික අපි කියනවා ඔවුන්ට අපි ස්වාභාවික සතුරු මේ පරිසරයේ නොහිටියොත් නොහිටීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. එතන මේ ගේන පොහොරවල තියෙන ශුද්‍රජීවීන්ගෙන් කීප දෙනෙක්ගේ හරි ඔවුන්ගේ ගහනය ස්වාභාවිකව පාලනය කිරීමේ ශුද්‍රජීවීන් අපේ පරිසරයේ නොහිටියොත් ඒ වගේම අපේ පරිසර තත්ත්ව උෂ්ණත්වය ජලය තිබීම මේ දේවල් ඔවුන්ට හිතකර වුණොත් ඔවුන්ගේ ගහනය ඉතා විශාල ලෙස වැඩිවීමේ හැකියාවක් තියෙනවා. අපේ පරිසරයේ අපේ පසේ ඉන්න හිතකර ශුද්‍රජීවීන්ට මේකෙන් ඉතා විශාල බලපෑමක් සිද්ධ වෙනවා. ඇත්තටම අපි කෘෂි විද්‍යාඥයෝ විදිහට මගේ මිත්‍ර පරිසර විද්‍යාඥයෝ මේ ගැන ඉතාම පුදුමය පළ කරනවා. ඇයි මේ විදිහේ ශ්‍රී ලංකාව වගේ ජෛව විවිධත්වය අපි කියන්නේ අපි බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් කියලා. ඒ තරමේ ජෛව විවිධත්වයක් තියෙන පරිසරයකට මේ විදිහේ අනතුරක් දැක ඇයි අපි මේ විදිහේ පියවරකට යන්නේ කියන එක ඔවුන් ඇත්තටම පුදුමය සහ විමතිය පළ කරනවා. මහාචාර්යතුමිය දැන් අපි ශාක නිරෝධායන සේවයේ අවස්ථා දෙකකදී මේක තිබිලා හිත කර දේවල් සොයාගත්තා. මොනවද අපි අඳුනගත්ත දේවල් අපි කරපු පරීක්ෂණය ඇතුලේ? ශාක නිරෝධායන සේවයෙන් නිකුත් කරලා තියෙන ඒ තොරතුරු මත අපි කියනවා නම් ඒගොල්ලෝ මුලදිම අඳුනගෙන තියෙනවා මේ සාම්පල් වල යම් බැක්ටීරියා වර්ගයක් සිටිනවා. ඒ බැක්ටීරියා වර්ගය තවදුරටත් ඒගොල්ලෝ විශ්ලේෂණය කරලා කියලා තියෙනවා. අපි ඒක ශුද්‍ර ජීව විද්‍යාත්මකව ගත්තොත් එහෙම ග්‍රෑම් පොසිටිව් කියන කාණ්ඩයට අයිති බැක්ටීරියා ඉන්නවා, ග්‍රෑම් නෙගටිව් කියන කාණ්ඩයට අයිති බැක්ටීරියා ඉන්නවා. ඒවා අතරිනුත් තවත් පර්යේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා බැසිලස් කියන ගණයට අයිති අය ඉන්නවා, අර්වීනියා කියන ගණයට අයිති අය ඉන්නවා කියලා. ඉතින් ඒ තරමට තමයි ඒගොල්ලෝ පරීක්ෂණ මූලික පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ. පසුව අපිට දැනගන්න ලැබුණා ඒ අය සිදු කරපු අණුක ජෛවීය ක්‍රමවේදවලට අනුව මේ අර්වීනියා කියන අය අතරේ ඒගොල්ලන් තවදුරටත් අර්වීනියා විශේෂ කවුද කියන එකත්
අඳුරගෙන තියෙනවා කියන බව අපිට දැනගන්නට ලැබුණා. ඒ හඳුනා ගැනීම ඇතුලේ මේ පොහොර ගෙනල්ලා අපි පාවිච්චි කරා නම් මොන වගේ තත්ත්වයක්ද උද්ගත වෙන්න ඉඩ තිබුණේ? ඒ හඳුනා ගැනීම ඇත්තටම ප්‍රමාණවත් මේ පොහොර ටික රිජෙක්ට් කරන්න. කිසිසේත්ම ගෙන්නන්න බෑ. මොකද හේතුව 1995 නොම්බර 35 දරන ශාකාරක්ෂණ පනතේ හැටියට ගත්තත් ඒ පනතේ හැටියට ගත්තත් ශාකවලට හානිදායක වන කිසිදු ජීවියෙක් සිටින දෙයක් ආනයනය කිරීමට නොහැකි. ඒ මත පිහිටලා හිටියත්. එහෙම නැත්නම් අපි ඝන පොහොර ගැන කතා කරන ප්‍රමිතිය ගැන આવොත් එහෙම SLS 17.4 කියන ප්‍රමිතියට ඒ නිර්ණායක වලට ආවත් ඒත් කිසිසේත්ම බෑ. මොකද මේකේ කවුරු හරි ඉන්නවා. මොකද ඒ ප්‍රමිතියෙන් කියන්නේ සම්පූර්ණයෙන්ම මේක ජීවාණුහරණය විය යුතුයි කියලා. එතකොට ඒ ප්‍රමිතීන් සහ ඒ නිර්ණායක වලට අනුව මේ පොහොර තොගය කිසිසේත්ම සුදුසු නැහැ. නමුත් චීන සමාගම අභියෝගයට ලක් කරනවා අපේ ශාක නිරෝධායනය සේවය විසින් කරපු පරීක්ෂාව. ඔවුන් දෙපාර්ශ්වයම එකඟ වුණු තුන්වන පාර්ශ්වයකට මේක නැවත දීලා පරීක්ෂා කරපුවාම ඔය කියන જાතිය අහිතකර බැක්ටීරියා නැහැයි කියන වගේ අදහසක් තමයි දැන් ඉදිරිපත් වෙමින් තියෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් අපේ ශාක නිරෝධායන සේවයේ පරීක්ෂණවල තත්වය අභියෝගයට ලක් කරලා තියෙනවා. ඊට වැඩිය විද්‍යාත්මක පහසුකම් තියෙන විද්‍යාගාරයක තමයි ඔවුන් මේ තුන්වන පාර්ශ්වයෙන් පරීක්ෂාව සිදු කළේ කියලා. ඒ තර්කය අපිට පිළිගන්න පුළුවන්ද? ඔබතුමියලා ඒක පිළිගන්නවද? මම ශුද්‍ර ජීව විද්‍යාව සම්බන්ධව පර්යේෂණ කරන සහ ඒ සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් හැටියට ඒ කියන නිගමනය ඒ ඇවිත් තියෙන නිගමනය කියලා මම කියන්නේ මේ තුන්වෙනි පාර්ශවයේ SGS වාර්තාව සිංගප්පූරු SGS වාර්තාව මම දකින්නේ හරිම විද්‍යාත්මකව මතභේදයට තුඩු දෙන එහෙම නැත්නම් ඊටාම මේ බොහොම දෝෂ දර්ශනයට ලක් වෙන විදිහේ මේ වාර්තාවක් හැටියට තමයි. ඒකේ ඊටාමත්ම අඩුල් හොඬුකම් තියෙනවා. ඒ අඩුල් හොඬුකම් මත මේ පදනම් වෙලා අපිට කිසිසේත්ම ඔය දැන් තියෙන නිගමනයට එන්න බෑ. දැන් තියෙන නිගමනය හැටියට ඒ අය කියන්නේ මේකේ අර්වීනියා ඇතුළු වෙනත් කිසිම ශාක සත්ව මනුෂ්‍යයන්ට හානිකර ව්‍යාධිජනකයින්ගෙන් තොරයි කියලා. ඒ මතයට එන්න හැකියාවක් ඇත්තෙම නැහැ. හේතුව කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ අය පාවිච්චි කරලා තියෙන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය ජාත්‍යන්තරව සම්මත ක්‍රමවේදයක්. නමුත් ඒකෙදි ඉලක්ක කරන්නේ මේ ඉන්න බැක්ටීරියා මුළු ලෝකෙම ඉන්න බැක්ටීරියා අසීමිත ප්‍රමාණයකින් ඉතාමත්ම සුළු කණ්ඩායමක්. බොහොම අපි ඒවට කියනවා වරණීය අන්දමේ කරන මේ පර්යේෂණ කියලා. ඒ කියන්නේ පරීක්ෂණ වරණීය සිලෙක්ටිව් බොහොම සිලෙක්ටිව් එක කණ්ඩායමක් ඉලක්ක කළා විතරයි කරලා තියෙන්නේ. නමුත් අපිට ඒ කණ්ඩායම ඉලක්ක කිරීමෙන් අපි ඉතා විශාල ප්‍රමාණයක් අපි මග හරිනවා. ඒතර මේ මග හරපු ගොඩේත් ඉන්නවා ගොඩක් මේ හානිදායී විය හැකි ශාක සත්ව මනුෂ්‍යයන්ට හානිදායී විය හැකි අය අපි කෙලින්ම අමතක කළා දානවා. ඊට පස්සේ අර පුංචි ගොඩට මේ ඉලක්ක කරලා පරීක්ෂණ කරලා ඒකේ ගන්න යම්කිසි තීරණ මතින් කියනවා මේකේ අපි කවුරුත් මේ අයව දැක්කේ නැහැ ඒක නිසා අර්වීනියාත් නැහැ කියලා. එහෙම එන්න හැකියාවක් නැහැ. හේතුව ඒ ක්‍රමවේදයේ තියෙන ඇතුළාන්තය විද්‍යාත්මකව සලකලා බැලුවොත්. මොකද ඒකෙදි අපි පාවිච්චි කරලා තියෙන වගා මාධ්‍ය අපි කෘතිමව සාම්පලයක් පරීක්ෂණාගාරයේ වවනකොට අපි වගා මාධ්‍ය පාවිච්චි කරනවා. වගා මාධ්‍යකින් කරන්නේ මේකේ මේ ක්ෂුද්‍ර ජීවියෙක් ඉන්නවා නම් එයාට වැඩෙන්න පහසුකම් සලස්සන එක තමයි කෘතිමව. නමුත් මේ වගා මාධ්‍යයේදී අපි හිතාමතාම යම්කිසි රසායනික ද්‍රව්‍ය දානවා එක්තරා කණ්ඩායමක් නිෂේධනය කරන්න. එහෙම දාලා බලපු එකකින් අපි කියනවා මේකේ මේගොල්ලෝ ආවේ නැහැ. ඒකින්ද මේක හොඳයි කියලා. එහෙම කියන්න බෑ. විශේෂයෙන් මේ දාපු වගා මාධ්‍යයට ඇතුළත් කරනවා පිත් ලවණ කියන දේවල්. පිත් ලවණ වලින් සමහර ශුද්‍ර ජීවී කොටස් නිෂේධනය කරනවා. විශේෂයෙන්ම ආන්ත්‍රික
ආන්ත්‍රික නොවන ආන්ත්‍රික කියන්නේ සතුන්ගේ සහ මිනිසුන්ගේ අන්ත්‍රය ආශ්‍රිතව වැවෙන බැක්ටීරියා. ඒ බැක්ටීරියා වලට ඒගොල්ලෝ ඉන්නේ කොහොමත් පිත්ලවන සහිත මේ වටපිටාවක හින්දා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ, ඒගොල්ලෝ වැවේ. නමුත් මේ ගොඩේ මේ අපි ඉලක්කගත ඒ කුඩා කණ්ඩායමේ අර්වීනියාත් ඉන්නවා. නමුත් අර්වීනියා වැවුනේ නැති හින්දා මේගොල්ලෝ කියනවා නම් මේකේ අර්වීනියා නැහැ කියලා. ඇත්තටම අර්වීනියා වැවෙන්න අවශ්‍ය සුදුසු පරිසරය ඒගොල්ලෝ සකසලා දීලා නැහැ. මොකද අර්වීනියා වලට සාමාන්‍යයෙන් අර්වීනියා වැවෙන්න තියෙන්නේ ශාකවල. ශාක, පස වගේ තැන්වල. ඒවා ස්වභාවයෙන්ම පිත්ලවර නැහැ. එතකොට ඒ වගේ කෙනෙක් පිත්ලවන වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට මේ හරිම බොළඳ තර්කයක් තමයි මෙතන ගෙනල්ලා තියෙන්නේ. දැන් මීට වැඩිය බරපතල තීරණයක් ගන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිතිය වෙනස් කරන්න හදනවා. එතකොට ප්‍රමිතිය වෙනස් කරොත් ඔය කියන ප්‍රශ්න ඔක්කොම ඉවරයි, අපිට මේක ගන්න පුළුවන් තැනකට එනවා. ඒක බරපතල තත්ත්වයක් නෙමෙයිද? බරපතල තත්ත්වයක්. ඊටාම බරපතල තත්ත්වයක්. ඇත්තටම අපි ප්‍රමිති හදන්න ඕනේ අපේ රට ආරක්ෂා කරගන්න. නැතුව අපිට තියෙන බඩුව කොහොමද ගන්නෙ, කොයි විදිහටද ගන්නෙ, කොහොම හරි ගන්න කියන මතයේ ඉඳගෙන නෙමෙයි අපි ප්‍රමිති හදන්න ඕනි. රටේ තියෙන ස්වභාවික පරිසරය, ඒකෙන් ඉදිරියට වෙන්න තියෙන හානිය මෙතෙක් කල් ඇත්තටම අපි හොඳට සලකලා බැලුවොත් එහෙම අපේ රටේ තියෙන ශාක ආරක්ෂණය හරිම මේ බොහොම මේ තද බලයි. හොඳ පවුරක් හැටියට තමයි ඒගොල්ලෝ ඉඳලා වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම හරිම කනගාටුදායකයි මෙච්චර හොඳට පැවතීගෙන ආපු මේ ක්‍රමවේදයේ කිහිප දෙනෙක්ගේ උවමනාවල් වලට මේ විදිහට වෙනස් වීම ගැන ඉතාමත්ම කනගාටුයි ඇත්තටම විද්‍යාඥයෝ හැටියට. පාර්ලිමේන්තුවේ 3 දෙකක් තියෙන ඕනනම් පනතත් වෙනස් කරන්න පුළුවන්. පුළුවනි. නමුත් මං හිතනවා පාර්ලිමේන්තුවේ ඉන්න අය වුණත් ඒගොල්ලොත් දෙමව්පියෝ. ඒගොල්ලොත් මේ පොළවේ මහ පොළවේ ජීවත් වෙන ඒගොල්ලන්ගේ දරුවොත් ඉන්න ඕනි මේකේ. එන්න ඒ මතෙන් ඒගොල්ලෝ කල්පනා කරොත් මං හිතනවා ඒගොල්ලෝ සාධාරණයක් කරයි කියලා. මහාචාර්යතුමා මිලියන 6.9ක් අතිවිශාල මුදලක්, පොඩි ගාණක් වෙන්න පුළුවන් ඒක ගෙවපු අයට. හැබැයි විශාල මුදලක්, ඩොලර් ලක්ෂ 69ක් කියන පොඩි ගාණක් නෙමෙයිනේ. ඒතකොට මේ මුදල ගෙව්වෙම මේ ගනුදෙනුව ඉස්සරහට ක්‍රියාත්මක කිරීමේ අරමුණින් වෙන්න ඕනේනේ. මොකද ඒකට ඕන කරන පසුබිම දැන් හදනවනේ. ඔය වෙනස් කරන දේවල් ප්‍රමිති වෙනස් කරන්න යෝජනා කරනවා. තුන්වෙනි පාර්ශවයකට පරීක්ෂණ සාම්පල යවනවා. මේවත් එක්ක අපිට පේනවනේ බැරි වෙලාවත් ගෙනාවොත් කෙටියෙන් කියනවා නම් ගයන් ගෙනාවොත් මම අර කියපු අනතුර අනිවාර්යයෙන්ම තියෙනවා. ශුද්‍රජීවීන් අපි ගත්තාම ඊටාම විවිධ ශුද්‍රජීවීන් ගහනයක් මේ ස්වභාවයේ සිටිනවා. ඉතින් එතන ඊටාම අනතුරක් තියෙනවා. මම කලින් විස්තර කරා වගේ. ඉතින් කෙටියෙන් කියනවා නම් ඒ ගෙනාවොත් ඊටාම අපේ ශ්‍රී ලංකාවේ පස්වල තියෙන ස්වාභාවික ශුද්‍රජීවී ගහනයට බරපතල අනතුරක් අභියස අපි සිටිනවා. ඒ දේ මම හිතනවා මේ අවස්ථාවේදීවත් තේරුම් ගනී කියලා. මොකද ඩොලර් මිලියන 6.9 ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මේ අවස්ථාවේ හැටියට විශේෂයෙන්ම. නමුත් අපි සැලකුවොත් මේ දේ ඒක නිසා අපේ රටට ගෙනල්ලා මේ අපි කලින් අපි ආපු එකගතාවය මත ඒක නිසා අපිට මේ දේ ගන්න වුණා කියන පදනම මත ඉඳගෙන අපි මේ ටික අරගත්තොත් මම හිතනවා අපි අනාගතයේදී කරගන්න හානිය මේ ඩොලර් මිලියන 6.9ට වඩා ඉතා විශාල වෙන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට අපි ගමු අර්වීනියාම. අර්වීනියා විශාල වශයෙන් අපේ පසට එකතු වුණොත් අපේ භෝගවලට එයින් හැදෙන රෝග පාලනය කරගන්න අවශ්‍ය වෙන අනිවාර්යයෙන්ම රසායන ද්‍රව්‍ය, කෘෂි රසායන ගෙන්නන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 6.9ට වඩා අති විශාල මුදලක් අවුරුදු ගානක් තිස්සේ අපිට වැය කරන්න සිද්ධ වෙන්න පුළුවන්.
විද්වතුන් නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ශාක නිරෝධායන සේවයේ ඉන්න විද්වතුන්ට පෞද්ගලිකව යන්ත්‍රවාසී වූ පෞද්ගලික නාමට එතුමන්ලා කවුරුත් කතා කරන්නේ මේ ගැන එළියට ඇවිල්ලා. ඒක සාධාරණයි. එහෙම කතා කරන්න බෑනේ. දැන් මේ වගේ තත්ත්වයක් ඇතුළත. හැබැයි ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නැත්නම් මේ ව්‍යාපාරික ගණදෙනු අතර හිටපු අය අතර තිබුණු ඒ නීතිමය ප්‍රශ්න ඔක්කොම දැන් නිරවුල්. දෙගොල්ල කතා වුණා, එකඟ වුණා, 6.9 කිව්වා, එකඟ වුණා. දැන් විද්වතුන් කතා නොකරන තැනකට මෙහෙම ආවොත් ඇවිල්ලා මේක ගෙනාවොත් ඒක හරි බරපතලයි නේද මහාචාර්යතුමා? දැන් ශාක නිරෝධායන සේවයේ ඉන්න විද්වතුන්ට කතා කරන්න විදියක් නැහැ. ඔවුන්ගේ පෞද්ගලික නම් වලට එන්නේ. අපි හරි දුර්වලයිනේ. ඒක ඊටාම කනගාටුදායක තත්වයක් ගයන් විද්‍යාඥයෝ විද්වතුන් විදිහට ඔවුන්ට කතා කරන්න හැකියාවක් නැත්තේ ඔවුන් රජයේ සේවකයෝ නිසා නීතියෙන් ඔවුන් බැඳිලා සිටිනවා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. එම නිසා ඔවුන් රජයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ ප්‍රකාශ කිරීම ඔවුන් නීතියෙන් බැඳිලා තියෙනවා. නමුත් ඒ වගේම රජය පැත්තෙන් වගකීමක් තියෙනවා ඔවුන් රාජකාරිමය කිසිම ඕනෑම කටයුත්තකදී. ඔවුන්ට එන නීතිමය අභියෝගවලට අපේ නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඒක රාජ්‍ය සේවකයෙකුට අර එක පැත්තකින් ඔවුන් රජයේ ප්‍රතිපත්තිවලට අනුගත විය යුතුයි කියන ඒ යුතුකමත් සමගම රාජ්‍ය සේවකයෙකුට හිමිවෙන අයිතිවාසිකමක් ඔවුන්ගේ රාජකාරියේදී මතුවෙන නීතිමය අභියෝග වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටිය යුතුයි. ඉතින් මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නය සම්බන්ධව මීට කලිනුත් මට පසුබිම් කරුණු මට දැනගන්න ලැබුණා. ඉතින් එම අවස්ථාවේදී ඒ අවස්ථාව වෙනකොට මේ චීනයේ මේ සමාගම විසින් මේ ශාක නිරෝධායන සේවය ගත්ත තීරණයට අභියෝගයට ලක් කරපු මුල් අවස්ථාවේ. ඒ අවස්ථාවේ ඔවුන් ඉදිරිපත් කරපු ලියකියවිලි පරිශීලනය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අවස්ථාවේදී විද්වතුන් හැටියට විශේෂයෙන් මෙතුමියගේ දැනුමත් සමග අපි බලාපොරොත්තු වුණේ ඒ චීන සමාගම කරපු අභියෝගයට අපේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපේ විද්වතුන්ගෙත් දැනුම සහයෝගය ලබාගෙන ඒ අභියෝගයට මුහුණ දෙයි කියලා. ඇත්තටම ජාත්‍යන්තර බේරුම් කරන අධිකරණයකට ගියත් මම හිතනවා අපේ ලංකාවේ විද්වතුන්ගේ උපදෙස් මත අපේ නීතිපති දෙපාර්තමේන්තුව අපේ ශාක නිරෝධායන සේවයේ තීරණය අපි ඩිෆෙන්ඩ් කරා නම් මම හිතනවා විද්‍යාත්මකව අපිට ඒක අපේ තර්කය ජයගැනීමේ හැකියාවක් ඉතාම විශාල වශයෙන් තිබුණා කියලා. ඉතින් විද්වතෙක් හැටියට මගේ ලොකු කනගාටුවක් තියෙනවා. ඇයි අපේ රට ඒ විදිහට බේරුම් කරන ක්‍රියාවලියකට කිසිම ප්‍රතිතර්කයක් නැතුව එකඟ වුණේ කියන එක ගැන මගේ ඉතාම විද්වතෙක් හැටියට ඉතා විශාල සිත් ඇවුලක් සහ කනගාටුවක් තියෙනවා. ඒ වගේම ඔබ මතු කරපු මෙයින් කියවෙන පුළුල් දේ තමයි රාජ්‍ය සේවකයෙකුට තියෙන ආරක්ෂණය. තමන්ගේ විශේෂයෙන් විද්වතෙකුට තමන්ගේ රාජකාරිය තමන් ඉගෙනගත්ත දැනුමට අනුව යම් තමන්ගේ රාජකාරිය කිරීමේදී ඔවුන්ට තියෙන ආරක්ෂණය මොකක්ද කියන එක. ඒක ගැන ලොකු බරපතල සැකයක් මතුවෙනවා. ඉතින් මේකෙන් මම හිතනවා අපේ විද්වතුන් වැඩි දෙනෙක් මේ යම් කිසි විදිහක තැතිගැන්මකට ලක්වෙමින් තිබෙනවා. මොකද ඔවුන් සියල්ලමත් රාජ්‍ය සේවකයෝ, ඔවුන් විශාල ධනස්කන්ධයන් තියන අය නෙමෙයි. ඔවුන්ට පවුල් සිටිනවා, ඔවුන් තරුණ අය වෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ලම නිසා මං හිතන්නේ අපේ විද්වත් ක්ෂේත්‍ර විද්වතුන්ගේ රාජකාරිය, අපි රට වෙනුවෙන් කරන රාජකාරිය ඉතාම බරපතල අභියෝගයකට ලක්වෙන අවස්ථාවක් මේ උදාහරණය පෙන්වනවා. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරු 5කට ආසන්න ප්‍රමාණයක් මාරු වුණා පහුගිය කාල සීමාවේදී. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහත්තයට වෙච්ච දෙයක් නැතුව ගියා එකපාරටම.
දැන් මෙහෙම ගිහිල්ලා එක්කෝ මේවට පක්ෂපාතී විද්වතුන් කණ්ඩායමක් හැදෙයි. නැත්තම් මේවා ගැන විද්‍යානුකූල ප්‍රවේශයක් ගන්න ඉන්න අයට ඔය ඔබතුමා කියන ආකාරයට තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි. ඔය දෙකෙන් එකක් වෙයි. හැබැයි අවසාන ප්‍රතිඵලය මොකක්ද? අවසාන ප්‍රතිඵලය ගයන් අපේ මුළු රටම පරදිනවා. අපේ මුළු රටටම මම හිතනවා මේ ඒක හිතාම අහිතකර ප්‍රතිඵලවලට එක පැත්තකින් නෙමෙයි විවිධ පැතිවලින් හිතාම මේ මම හිතනවා ලෝකේ රටක් විදිහට අපි ඉතාම පසුගාමී සහ පහළ තැනකට වැටෙන ක්‍රියාවලියක් මේක. මොකද රටක විද්වතුන් තමයි ඒ රටේ දියුණුවට මඟ පෙන්විය යුත්තේ. මම ඉතාම පැරණි කියමනක් මතක් කරොත් එම අපි හැමෝම ඉගෙනගෙන තියෙනවා කුමාරතුංග මුනිදාස මහත්මයා කියපු අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා. අලුත් දෑ කියන්නේ මොනවද? නව නිර්මාණ. නව නිර්මාණ ඕනම සාමාන්‍ය ජනතාවගෙන් කෙනෙක් අතිනුත් වෙන්න පුළුවන්. නමුත් අද කාලේ නව නිර්මාණයක් බිහි කිරීම සඳහා ඕනම ක්ෂේත්‍රයක විද්‍යාත්මක දැනුමක් විද්‍යාත්මක තාක්ෂණයක් අවශ්‍යයි. ඉතින් විද්වතුන් කියන්නේ රටක් ලෝකයේ ඉහළට නංවන කණ්ඩායමක්. ඉතින් විද්වතුන්ට ස්වාධීනව තමන්ගේ කාර්යය තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට නොහැකි පරිසරයක් ගොඩනගෙනවා නම් ඒක රටේ දීර්ඝකාලීන දියුණුවට ඉතාම අහිතකර විදිහට බලපාන තත්ත්වයක් විදිහට මම සලකනවා. මහාචාර්යතුමිය ඉන්දියාවෙන් ගෙන්නපු පොහොරවල ප්‍රශ්න තිබුණේ නැද්ද? දියර නයිට්‍රජන් පොහොරවල. ඒ පොහොරවලත් විවිධ විදිහේ ප්‍රශ්නකාරී තත්ත්ව තිබුණ බව ඇත්තටම අපිට නිරීක්ෂණය වුණා. ඒ පොහොර දැම්මා කියලා ශාකවල වර්ධනයේ දියුණුවක් වුණේ නැහැ. අපි ගොඩක් දැක්කා මාධ්‍යේනොත් විශාල කහපාට වෙච්ච කුඹුරු යායවල් තියෙනවා. ඒතර කහපාට වුණා කියන එකෙන් කියන්නේ මේ ශාකවලට අවශ්‍ය ප්‍රමාණයට නයිට්‍රජන් නැහැ කියන එක. ඉතින් ඒක අර ඉස්සරලත් කිව්වා වගේ ඒක පුදුමයට කරුණක් නෙමෙයි මේකත් එක්කලා තියෙන මේ ඒ නයිට්‍රජන් පොහොරවල තියෙන නයිට්‍රජන් ප්‍රතිශතයත් එක්කලා. අනිත් එක තමයි ඒ වගේ පොහොරක් අපිට මේ කෘෂි විද්‍යාඥයෝ සහ පාංශු විද්‍යාඥයෝ භෝග විද්‍යාඥයෝ නිතර කියපු දෙයක් තමයි ඒ වගේ පොහොරක් පාවිච්චි කරන්න නම් නිතරම මේක ගහන්න ඕනි. නිතරම ගහන්න නම් එතෙන්දී අපිට සිද්ධ වෙන්නේ මොකද? එතකොට මේ ශේස්ත්‍රයට යොදන්න තියෙන කම්කරු ශ්‍රමය කොච්චර වැඩි වෙනවද? ඊළඟට එහෙම ගහනකොට පත්‍ර පිච්චිලා යන්න පුළුවන්. ඉතාම කුඩා ශාකවලට මේවා ගහනකොට ඒ සියලුම දේවල් මං හිතන්නේ මටත් වඩා භෝග විද්‍යාඥයෝ සහ පාංශු විද්‍යාඥයෝ කියපු දේවල් ඇත්තටම මේ අපිට පෙනුණා. දැන් ඔප්පු වෙලා හමාරයි ඒක. ඉතින් ඒක නිසා ඒ පොහොර වලින් ඒ බලාපොරොත්තු වෙච්ච සුන්දර දේ මම නම් දැක්කේ නැහැ. ඒක ඊටාම ඒක කොහොමද කියන්නේ ඒ දෙයින් එච්චර සුන්දර ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. අපි දැක්ක දැන් ওই ශේෂ්ත්‍රවලට යොදපු සමහර පොහොර හින්දා බල්ලෝ ගොයන් ගස් කනවා. ඒ වගේ තත්ත්වයන් දැක්කා. ඇයි එහෙම වෙන්නේ ඔබතුමියට? ඇත්තටම ඉතින් බල්ලෝ කනවා කියලා කියන්නේ බල්ලන්ට යම්කිසි ගන්ධයක් හරි ඒගොල්ලෝ ප්‍රිය කරන ගඳක් රසක් තියෙන දෙයක් එතන තියෙන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් බල්ලෝ කියන්නේ සාමාන්‍ය ශාකභක්ෂකෙක් නෙමෙයිනේ. එතකොට ඒකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ ඒගොල්ලන්ව ආකර්ෂණය වෙන. එහෙමනම් එතකොට මේවට දාන අමුද්‍රව්‍ය ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ඒ අමුද්‍රව්‍ය කාබනික සම්භවයක් නිසා වෙන්න පුළුවන්. ඒවා මේ යම්කිසි සත්ව අපද්‍රව්‍ය. එහෙම නැත්නම් සතුන්ගේ මේ පටක කොටස් ඉවතලන දේවල්
තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එක්කලා ඒවා පැසවීමේ ක්‍රියාවලියට භාජනය කළා තමයි ඔය ගොඩක් වෙලාවට කාබනික පොහොර හදන්නේ. මාළු අපද්‍රව්‍ය වලින්, සත්ව අපද්‍රව්‍ය වලින්, සත්ව ලේ වලින්, ඒ වගේ දේවල් වලින්. ඉතින් එතකොට ඒ වගේ ඒ පැසවීමේ ක්‍රියාවලියේදී අර විදිහට කරනකොට ගොඩක් ඒ සත්ව සම්භවයේ තියෙන ගඳට අමතරව ඒ වගේ දේවල් වල මේ නිර්වායු තත්ත්ව යටතේ ඔක්සිජන් නැතුව වැවෙන යම්කිසි බැක්ටීරියා ಜಾති ඉන්නවා. ඒ බැක්ටීරියා හරි ගඳයි. මොකද ඒගොල්ලෝ පිට කරන වායුන් ඊටාම ගඳයි. එහෙම දැන් බිත්තර ගඳ, බිත්තර කුණු ගඳ. එහෙම ඒ වගේ පල් ගඳ. ඒ වගේ දේවල් එන්න පුළුවන් ඒ බැක්ටීරියා ගුණණය වීම නිසා. ඉතින් එතකොට අපිට හිතන්න පුළුවන් දේ තමයි සාමාන්‍ය කුඹුරක තියෙන ගස් බල්ලෝ කන්නේ නැහැ. මේක දැම්මහම බල්ලෝ කනවා නම් එතන ඒ ගැටලුව වෙලා තියෙන්නේ දාපු දේ තියෙන ඒ සතුන් ආකර්ෂණය කර ගැනීමේ යම්කිසි දෙයක් තියෙනවා. ඒකට හේතුවක් වෙන්න පුළුවන් දේ තමයි අර මම කියපු විදිහට ගත්තු අමුද්‍රව්‍ය හෝ ඒ අමුද්‍රව්‍ය යොදලා හදන අවස්ථාවේදී සිදුවෙච්ච ශුද්‍ර ජීවී ක්‍රියාකාරකමකින් ප්‍රතිඵල වෙන දේවල්. මට මතකයි විශේෂභාර ඇමතිවරයා මේ කාබනික පොහොර සම්බන්ධයෙන් මුල් යුගයේදී කිව්වා මාළු කඩවල් වලින් ඉවත දාන මේ මාළු අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. තව මේවා මෙච්චරයි මේවා මෙච්චරයි කියලා එහෙම ගණන් හදලා කිව්වා. එහෙම ගණන් හදලා බලපුවාම අපිට මේ කාබනික පොහොර වලින් එකක් ස්වයං පෝෂිත වෙන්න පුළුවන් ද අපේ රට ඇතුලේ කාබනික පොහොර වලින්. ඒක තරම් ප්‍රමාණවත් මට්ටමක් අපිට තියෙනවද? සහ අපිට පිටරටින් ගේන්න පුළුවන්ද? ගෙනල්ලා මේක පිරිමහ ගන්න පුළුවන්ද? මම දන්න විදිහට නම් ඔය කියන මාළු අපද්‍රව්‍ය වලින් වුණත් ලංකාවේ ඉන්න ඔක්කොම හරක් ටිකෙන් ගන්න ගව මුත්‍ර හෝ එහෙම නැත්නම් ගොම පොහොර වලින්වත් ඒ සියලුම දේවල් වලින් මේක මේ අපිට පිරිමහ ගන්න අපහසුයි. ඒවා එකක් තමයි ඒවා යන කාලය. දැන් ඒවා දිරන්න යන කාලය, අමුද්‍රව්‍ය වල අඩුපාඩුකම්, දිරන්න යන කාලය, ඊළඟට ඕවා ප්‍රවාහනය කරන්න තියෙන අපහසුකම්. මං හිතන්නේ විද්වතෙක් යම්කිසි ඒ පිළිබඳ දන්න කෙනෙක් කිව්වා ওই ටික ඔක්කොම හැදුවත් ඊළඟට මේ ලංකාව වටේට ওই ටික ගෙනියන්න ලංකාවේ තියෙන ලොරි ටික ඔක්කොම මදි කියලා ඇත්තටම. එහෙම ඒ වගේ තත්ත්ව තියෙනවා. ඉතින් ඔය වගේ ඉතාම ප්‍රායෝගික නොවන දෙයක් තමයි ඊළඟට හුඟක් වෙලාවට මේවා දැම්මා කියලා කියන්නේ ඔය වගේ ಜಾති දැම්මහම කුඹුරකට එන්න දැන් විශාල ප්‍රමාණ වලින් ওই විදිහ දේවල් දානකොට මං හිතන්නේ කුඹුර ගොඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්ව තියෙනවා. මං හිතන්නේ මහාචාර්ය ජනේන්ද්‍රට කියන්න පුළුවන් ඇති තව මේකට එක්කහු කිරීමක් සමහර විට මට ඒ සම්බන්ධව එකතු කිරීමක් කරන්න පුළුවන්. අපි හිතමු අපේ ලංකාවේ ඉන්න විද්වතුන් කියන දේ පිළිගන්නේ නෑ කියලා. මට ඇත්තටම අහම්බු විදිහට පහුගිය සතියේ මම පීටයේ මගේ රාජකාරිය කරන අතරේ ජර්මනියෙන් පැමිණෙච්ච කාබනික වගාව පිළිබඳ ඔබ අහලා ඇති සමහර විට කාබනික වගාව නියාමනය කිරීමේ ජාත්‍යන්තර තියෙන සංවිධානය iFoam කියන සංවිධානයේ කාලයක් වැඩ කරපු නමුත් දැන් ස්වාධීනව වැඩ කරන ජර්මන් විද්‍යාඥයෙක් අපේ පීඨයට පැමිණියා. මගේ තවත් සහෝදර මහාචාර්යවරයෙක් හමු වෙන්න. ඒ මහාචාර්යවරයා ඒ වෙලාවේ ඒ ජර්මන් විද්‍යාඥයා පැමිණෙන වෙලාවේ හිටියේ නෑ. ඒක නිසා මගේ කාමරයට ආවා. ඉතින් මගේ සහෝදර මහාචාර්යතුමා පැමිණෙනකන් මම කිව්වා මේ වාඩි වෙලා ඉන්න කියලා. ඉතින් ඔහු මගෙත් එක්ක පොඩි සංවාදයක යෙදුණා. එතෙන්දි කියවුණා ඔහු අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාබනික වගාව පිළිබඳ මධ්‍යස්ථානය තියෙන්නේ මාකඳුරේ. පර්යේෂණ මධ්‍යස්ථානය කාලයක් තිස්සේ ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාබනික වගාව ඒ වගේම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ කරපු මධ්‍යස්ථානය. ඔහු ඊට කලින් දවසේ හෝ ඒ කලින් සතියේ ඒ මධ්‍යස්ථානය
නිරීක්ෂණය කිරීමේ චාරිකාවක යෙදිලා තිබ්බා. එතන හිටපු පර්යේෂණ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා තිබ්බා. ඒ අනුව ඔහු යම්කිසි ගණනය කිරීමක් අපේ නිලධාරීන් දුන්න දත්ත අනුව යම්කිසි ගණනය කිරීමක් කරලා තිබ්බා. අපේ මුළු ලංකාවෙම තියෙන කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා තියෙන අමුද්‍රව්‍ය. ගොම වෙන්න පුළුවන්, අනිත් සත්ව ප්‍රභව වෙන්න පුළුවන්, ශාක ප්‍රභව වෙන්න පුළුවන්. ඔහුගේ දල ගණනයට අනුව ඔහුගේ නිගමනය වුණේ අපේ ලංකාවේ ආහාර නිෂ්පාදනය 100% කාබනික පොහොරවලින් කරන්න අපේ දේශීයව තියෙන අමුද්‍රව්‍ය කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙයි කියන එක. ඉතින් මම ඔහුට කිව්වා පුළුවන් නම් අපේ මේ තීරණ ගන්න බලධාරීන්ට ගිහිල්ලා මම වගේ සහෝදර මහාචාර්යවරයාටත් කිව්වා පුළුවන් නම් මෙතුමාව අරන් යන්න මේ කට්ටියට මේ දේ කියන්න කියලා. මොකද අපේ ලංකාවේ විද්‍යාඥයෝ ඔය දේ කියනකොට අපිට නොයෙකුත් අභූත චෝදනා වලට ලක්වෙන්න සිද්ධ වෙනවා. අඩුම ගානේ ජර්මනිය වගේ දියුණු රටක මේ සම්බන්ධව අපිට වඩා ජාත්‍යන්තර අත්දැකීම් තියෙන කෙනෙක්වත් මේ දේ කියලා අපේ බලධාරීන්ට මේ දේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙයිද කියලා. දැන් හදිසි තීරණයක් මේ ගත්තේ. ඔබතුමාලගෙන් ඇහුවේ නැද්ද මේ තීරණය ගන්න කලින්? දැන් ඔබතුමාලා මේකේ ඉන්න ප්‍රාමාණික විද්වතුන්නේ කෘෂිකර්ම පීඨයක් තියෙනවා අපේ රදින විශ්වවිද්‍යාලයේ. මේ අඩුමතරම ඇහුවේ නැද්ද මේවා කතා කරලා? අපි මේ මාධ්‍ය විල අහන ඔබතුමාලගේ ප්‍රතිපත්ති සම්පාදකයා ඇහුවේ නැද්ද? පුද්ගලිකව අපෙන් අහලා නැහැ. මම දන්න විදිහට මේ තීරණයේ මුල ආරම්භය වෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා කියලා තියෙනවා වසර 10කින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය 100% කාබනික කෘෂිකර්මයකට පරිවර්තනය කරනවා කියලා. ඉතින් මේ මැතිවරණ ප්‍රකාශනය ලිවීමට සම්පාදනය කිරීමට ඊටාම සුළු විද්වතුන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙක් අපි නම් වශයෙන් උද්දන්නවා සම්බන්ධ වුණා. නමුත් අර ඊටාම සුළු දෙනෙක් එකතු වෙලා හදන ප්‍රතිපත්ති ප්‍රකාශනයක ප්‍රතිපත්තියක තියෙන අනතුර තමයි ගයන් මේක. ඕනම ක්ෂේත්‍රයක අපි විද්වතුන් ගත්තොත් එහෙම විවිධ මත තියෙනවා. නමුත් අපි ජාතික ප්‍රතිපත්තියක් හැදීමේදී ජාතික මට්ටමේ යම්කිසි ඊටාම බරපතල කාරණයක් සම්බන්ධව තීරණය ගැනීමේදී එක් මතයක් දරන සුළු පිරිසක් හදන ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් තමයි අද අපි භුක්ති විඳින්නේ. විද්‍යාඥයෝ හැටියට අපි හැමෝටම ඕනම විද්‍යාඥයෙකුට තමන්ගේ ස්වාධීන මතයක් දැරීමේ අයිතිය තියෙනවා. නමුත් විද්‍යාවේ අපේ සාමාන්‍ය ක්‍රියාවලිය තමයි අපි සාකච්ඡා කරනවා. විවිධ මත තියෙන විද්‍යාඥයන් ඊටාම විවෘතව සාකච්ඡා කරලා ඊට පස්සේ අපි එකඟතාවයකට එනවා හොඳයි ප්‍රායෝගිකව ජාතික ප්‍රතිපත්තියක් විදිහට අපිට ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙල මොකක්ද කියලා. අන්න ඒ විදිහ ක්‍රියාවලියකින් ආපු තීරණයක් නෙමෙයි මේ තීරණය. ඉතින් එතෙන්දි කියන්න තියෙන්නේ බහුතරයක් කෘෂි ක්ෂේත්‍රයේ බහුතරයක් විද්වතුන් සමග සාකච්ඡා කරලා ගත්ත තීරණයක් නෙමෙයි කියන එකයි මේක. ඊටාම සුළු කිහිප දෙනෙක්ගේ මගේ මතයේ හැටියට නම් අපේ අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයේ නමුත් ඔවුන් විද්වතුන් ගේ මතයට අනුව ගත්ත තීරණයක් කියලයි මේක. ඔවුන් තාමත් ඉන්නවද මේ මතේ? අවාසනාව ඔවුන් මේ මතේ දැන් ඔවුන් හොයාගන්න නැහැ. ඔවුන් දැන් ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඔවුන් කියනවා අපි කිව්වෙත් නෑ මේක එක රැයකින් කරන්න කියලා. නමුත් ඒ දේ ඔවුන් කිව යුතුයි මේ ප්‍රතිපත්තිය ඔවුන් සම්පාදනය කළ කෙනාට. ඇත්තටම ඇයි එක රැයකින් මේක කරේ? ඔබතුමාලට පේන විදිහට. හිතා ගන්න අමාරුයි. ඒක ගැසට් නිවේදනයකින් මේක එකපාරට තීරණය කරන්නේ. ඒක ඊටාම අවාසනාවන්ත සිදුවීමක් අපේ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්. ඇත්තටම අපි පහුගිය අපි අවුරුදු 30ක යුද්ධයක්
කරා. මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිත කාලයෙන් වැඩි කොටසක් අපි යුද්ධයත් එක්ක ගත කරපු පරම්පරාවක්. මගේ පරම්පරාවේ මගේ සහෝදර මිත්‍රයෝ සෑහෙන ප්‍රමාණයක් යුද්ධය නිසා නැති වුණා. ඉතින් ඒ කාලෙදිවත් අපේ රටේ මෙහෙම ආහාර අර්බුදයක් තිබ්බේ නැහැ. ඉතින් ඒ විදිහේ බරපතල ජාතික කටයුත්තකට බලපාන තීරණයක් මේ විදිහට ගැනුනේ ඇයි කියන එක ගැන මට ඉතාම විමතියක් තියෙන්නේ. අනිත් තීරණත් මේ විදිහට නම් ගැනෙන්නේ අපිට මේ රටේ ඉදිරි අනාගතය ගැන ඉතාම කනගාටුවක් ඇත්තටම තියෙන්නේ. අපිට පේනවා ජාත්‍යන්තර මාධ්‍ය ඔය කෝවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව වාර්තා කරනකොට කොවිඩ් පෙන්ඩමික් කියලා එහෙම ටයිටල් එකක් යටතේ තමයි ඔක වාර්තා කරන්න දිගට පටන් ගත්තේ. දැන් අපිට පේනවා ජාත්‍යන්තර මාධ්‍ය ඇතුලේ ශ්‍රී ලංකා ෆුඩ් ක්‍රයිසිස් එහෙමත් නැත්නම් දැනට කතා කරන්නේ ෆුඩ් ෂෝටේජ් කියන වචනේ ආහාර හිඟයක් සම්බන්ධයෙන් කියලා දැන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට කොවිඩ් වලින් යම් මට්ටමකට අභියෝගාත්මක තත්වයකට අපි මුහුණ දීලා දැන් අපි එළියට එන වෙලාව. දැන් මේ යන තත්වයේ හැටියට ඊට වැඩි අවදානම් තැනකටද අපි මේ දැන් තල්ලු වෙමින් ඉන්නේ ක්‍රමානුකූලව දැම්ම පිළියම් යෙදුවේ නැත්තම් අපි නැවතවරක් අපි අර ජනතාව බියගැන්වන අදහසින් නෙමෙයි මේක කියන්නේ. නමුත් අපි අපේ මතය ප්‍රකාශ කළ යුතුයි. ඔබේ ප්‍රශ්නෙට මම නම් දෙන උත්තරේ තමයි මගේ පෞද්ගලික මතය නම් අපි මේ අර්බුදයේ තාමත් සිටින්නේ මුල කොටසේ. මේ විදිහට අපි ගියොත් මේ අර්බුදය තවත් උග්‍ර වෙන එක නවත්තන්න මම දකින්නේ නෑ විදිහක්. හැබැයි මෙතෙන්දී අපි කිව යුතුයි ඔබ කිව්වා වගේ දෙසැම්බර් මාසෙදී මේ ප්‍රතිපත්තියේ වෙනසක් සිද්ධ වුණා. ඒ කියන්නේ එතෙන්දී කියවුණා හොඳයි අවශ්‍ය නම් පුද්ගලික අංශයට රසායනික පොහොර ගෙන්වන්න පුළුවන්. ඒ වගේම රසායනික කෘමිනාශක පලිබෝධනාශක ඒ වගේම වල්නාශක ගෙන්වන්න පුළුවන්. හැබැයි රජයෙන් මෙච්චර කල් දුන්න සහනාධාර කිසි දෙයක් ලැබෙන්නේ නෑ කියන එක. අපිට වෙනම කතිකාවතක් තියෙනවා සහනාධාර කෘෂිකර්මයට සහනාධාර දිය යුතුද නැද්ද කියන එක ගැන එක වෙනම කාලයක් තිස්සේ විද්වතුන් සාකච්ඡා කරපු දෙයක්. නමුත් අපේ රටේ පොහොර සහනාධාරය කියන එක කාලයක් තිස්සේ එක විදිවලින් තිබ්බ දෙයක්. එතකොට මේක එකපාරටම නැති වුණාම ඊළාට මේ කන්නේදී ආර්ථික වශයෙන් ඉතාම අමාරු මට්ටමක ඉන්න ගොවියෙකුට ලබන කන්නේදී පුද්ගලික සමාගමක් ආනයනය කරපු රසායනික පොහොර මිලදී ගැනීමේ හැකියාවක් තියනවද කියන එක ඉතාම සැකසහිතයි. ඔවුන් ණය වෙලා හරි මිලදී ගත්තොත් එතනින් පස්සේ සාමාන්‍ය ආර්ථික විද්‍යාත්මක න්‍යායවල අනුව අපි දන්නවා හොඳයි ඔවුන්ට වැඩි මිලක් හම්බුණා කියමු වීවලට. නමුත් වීවලට වැඩි මිලක් හම්බුණා කියන්නේ පාරිභෝගිකයන් ඊටත් වඩා වැඩි මිලකට සහල් වෙළඳපොලෙන් ගත යුතුයි. ඉතින් ඒක නිසා මෙතන මම හිතනවා අර විෂම චක්‍රයක් දැනටමත් නිර්මාණය වෙලා තියෙනවා. මේ විෂම චක්‍රයට රජයෙන් යම්කිසි අපි කියනවා ඉන්ටර්වෙන්ෂන් එකක් සිද්ධ නොවුනොත් අපි ඊටාම අර්බුදකාරී තත්වයකට යනවා. මේක කෘෂිකර්මයේ අර්බුදයක් විතරක් නෙමේ ඊළඟට සමාජයේ අර්බුදයක් දක්වා යෑමේ හැකියාවක් තියෙනවා. මොකද අපේ තාමත් අපේ රටේ ජනගහනයෙන් ඉතා විශාල සැලකිය යුතු ප්‍රතිශතයක් කෘෂි ක්ෂේත්‍රයේ ගොවීන් විතරක් නෙමේ කෘෂි ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාර ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. සත්ව පාලනය, බිත්තර නිෂ්පාදනය, කුකුල් මස් නිෂ්පාදනය, ඊළාට උද්‍යාන අලංකරණය. මම හිතන්නේ ඔබගේ නාලිකාවෙම මේ දවස් කීපයකට කලින් පෙන්නවා මේ වෙන එකක් තියා මේ අවමංගල මල් ශාලාවල පවා මල් හිඟයක් තියෙනවා. එතකොට ඒ රැකියා කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල රැකියා වියුක්තිය වැඩිවීම. ඉතින් මේක මම හිතන්නේ අර
අපි කියනවා අර ස්නෝබෝල් එකක් වගේ මේ විෂම චක්‍රයක් දක්වා පරිවර්තනය වීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ දේවල් අපි අනාගතයේ දිහා බලලා දැන්වත් පියවර ගත යුතුයි කියන මතයේ මම සිටිනවා. ඔබතුමීටත් ඇති යෝජනාවක් මේ වෙලාවේ? අපි හැමදාම කියනවා වගේ මේක හදිසි තීරණයක්. දැන් මම පොහොර පැත්ත ගැන නැතුව අපි මේකත් එක්කලම සම්බන්ධ වෙන ජෛව පලිබෝධ නාශක පැත්තට සම්බන්ධ කරලා කතා කළොත් අපි අපේ අසල්වැසි ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම ඉන්දියාව වගේ රටවල් වල මේ කියනවා මේ ජෛව පලිබෝධ නාශක තියෙනවා. අපේ රටේ දැනට එකම රටේ හදපු එකම එක ජෛව පලිබෝධ නාශකයක් පමණයි තියෙන්නේ. ඒක කොහොඹ වලින් හදපු එකක්. ඉතින් ඒක මේ මුළු හැම දෙයකම මේ පිළිතුරක් නෙමෙයි. ඉතින් දැන් ඉන්දියාවේ මේ වෙනකොට 2020 වෙනකොට දේශීයව හදපු ජෛව පලිබෝධ නාශක 290 ගාණක් විතර තියෙනවා. නමුත් ඒ තැනට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ 1959 විතර මේ පටන් ගත්තු සංකල්පයක් එක්කලා වැඩ කරලා කාලයත් එක්කලා ඇවිල්ලා කාලානුරූපව ඒක වැඩි දියුණු කරගෙන ආපු ගමනක්. ඉතින් එතකොට අපිට පේනවා මේ හරිත කෘෂිකර්මයක් හරි පරිසර හිතකාමී කෘෂිකර්මයකට හරි මේ එක රැයකින් මේ හැකියාවක් නැහැ. ඒකට අවශ්‍ය යෙදවුම් සාදා ගැනීම ගොඩක් කල් ගත වෙන දෙයක්. සහ මිනිසුන්ගේ ආකල්ප දැන් අවුරුදු 70ක 73ක විතර කාලයක් තිස්සේ මිනිස්සු පුරුදු වෙලා තියෙන දේවල්. ඒවා එක රැයින් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි පර්යේෂණ වලින් අපි මේ ගෝවීන් එක්කලා කතා කරනකොට ඒගොල්ලොත් එක්කලා සමීක්ෂණ කරනකොට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලොන්ගේ මේකට යන්න අකමැත්තක් නැහැ. නමුත් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේකට ක්‍රමවේද හරියට දන්නේ අමුද්‍රව්‍ය නැහැ. ගත වෙන කාලය වැඩි, වියදම වැඩි. ඉතින් ඒක නිසා මේ මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් හදන්න ඕනි. ඒකට කාලයන් ගත වෙනවා. ඒ වගේම තමයි මේ තියෙන දේවල් මේ නිරතුරුවම ගොවියට හරි ප්‍රමිතිය දේවල් එන එක ඒ ක්‍රමානුකූලව ගලා යෑම සිදු කරන්න ඕනි. දැන් අද දෙන්නම් කියලා කෝ හොයනවා. හරියට ඒක මම දකින්නේ නිකන් නැට්ටුවෙක් ඔක්කොම වෙස් තට්ටුවත් ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මේ වේදිකාව හොයන්නේ වගේ දෙයක්. ඊට ඉස්සෙල්ලා මේ ಜಾති හොයලා තියන්න ඕනි. මේ ಜಾති කොහොමද කෙරෙන්න ඕනි කියලා. ඉතින් ඒ වගේ මේකේ මේ අපේ ඉලක්කය හරිත කෘෂිකර්මය නම් ඒකට සමාන්තරව ඊට ඉස්සෙල්ලා කළ යුතු දේවල් ගොඩක් තියෙනවා ප්‍රතිපත්ති තීරණයට එන්න කලින්. ඒ තමයි ඔය හරි පර්යේෂණ ඒවැයෙන් ගත්තු දත්ත ඒවැය නිරීක්ෂණවලට අනුව කරන ඒ දේවල් කරලා මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරලා මේ මාර්ග සිතියම හරියට හදලා තමයි මේ දේට එන්න අවශ්‍ය. තීරණ ගන්නවා නම් දැනට කරපු පර්යේෂණ ලියවිලි තියෙනවද අපි සතුව? තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමින් කරපුවා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරපු දේවල් තියෙනවා. ඇත්තටම අපි එක සැරයක් අපි මං හිතන්නේ මේ නව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වලට අපි විශ්වවිද්‍යාලවල විද්වතුන් හැටියට අපි කිව්වා පුළුවන් නම් මේ ටික එකට එකතු කරලා මේවැන් ඉක්මනින් ගන්න පුළුවන් දේවල් මොනවද? මධ්‍යකාලීනව ගන්න පුළුවන් දේවල් මොනවද? ටිකක් තව කල් ගිහිල්ලා තව අවුරුදු 5කින් පස්සේ වගේ ගන්න පුළුවන් දේවල් මොනවද කියලා මේවා බලන්න. ඒ වයින් ඉක්මනට කරන්න පුළුවන් දේවල් මේ විදිහට කරලා බලන්න. ඒ විදිහ යෝජනාවල් පවා ආවා. මොකද සමහරක් දේවල් අපි විශ්වවිද්‍යාලවල පර්යේෂකයෝ ආචාර්යවරු හැටියට අපිට යා හැකි දුරක් තියෙනවා. අපි එතෙන්ට ගෙනිහින් තියෙනවා. එතකොට එතනින් එහාට ගෙනියන එක ක්ෂේත්‍රයට ඒ දේවල් යොදවන එක අපිට කරන්න බෑ. නමුත් අපි යම්කිසි මට්ටමකට ගෙනත් තියෙනවා. එතකොට ඒක සමහර විට තව කන්න 2කින් 3කින් ඒක ඒගොල්ලොත් උත්සාහ කරලා තැන් වල try කරලා මොකද යම්කිසි ක්‍රමවේදයක් තියෙනවනේ ඕනෑම භෝගයක නව ප්‍රභේදයක්
දෙනකොට හරි නව ක්‍රමවේදයක් දෙනකොට හරි යම්කිසි යන විදිහක් තියෙනවා. ඒ විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ගන්න පුළුවන් දේවල් කෙටිකාලීන දේවල් හැටියට අරගන්න. ඉතින් එහෙම ಜಾති තියෙනවා නැත්තේ නැහැ. දැන් ඒ කියන්නේ විද්වතුන් කාබනික පොහොර නැත්තම් හරිත කෘෂි කර්මාන්තයත් එක්ක තරහ නැහැ. තරහ නැහැ. දැන් පෞද්ගලිකව මම කියනවා නම් මම දැන් අවුරුදු 30කට ආසන්න කාල පරාසයක් පර්යේෂණ කරනවා. මගේ පළවෙනිම පර්යේෂණයත් විකල්ප කියන්නේ ශාක ව්‍යාධි ජනකයින්ට කෘෂි රසායනික නොවන විකල්ප දේවල් විකල්ප කියන්නේ ජෛව කාරකයින් යොදලා කිරීමේ හැකියාව මම තාමත් ඒව කරනවා. ඒව අත්හැරලා නැහැ. මං හිතන්නේ අපේ මේ ගැන කතා කරන බහුතරයක් අපි ඔක්කොම ඒ විදිහට මේ ඒ දේ අත්විඳලා කතා කරන අය. ඒ නැතුව මං හිතන්නේ කවුරුක්වත් අපි අතර ඉන්නවා කියලා මේක මේ අර සිහින ලෝකෙක ඉඳලා කතා කරන අය නෑ. ඇත්තටම ඇත්ත ඇති සැටියෙන් බලලා මේකේ යථාර්ථයේ තේරුම් අරගෙන කියන කොටසක් තමයි අපි අපේ සහෝදර විද්වතුන් බහුතරයක්. නැතුව රසායනික පොහොර සමාගම් වලින් පඩි කියවනව නෙමෙයි. ඒක ඉතින් අපේ පඩිපත පොඩ්ඩක් බලලා අපේ බැංකු ගිණුම් බලලා ඒ විදිහට තමයි බලන්න තියෙන්නේ. අපිට අපි වාසනාවන්තයි එක අතකට මේ රටෙන් අපිට ලැබිච්ච නිදහස් අධ්‍යාපනයෙන් අපි යම්කිසි තැනකට ආවා. ඒ වගේම ඉතින් අපි ඒ අනුව අපේ යුතුයකම ඉෂ්ට කරනවා. යම්කිසි හේතුවක් නිසා අපිට යම්කිසි මට්ටමක හොඳ වැටුපක් මේ රටෙන් ගෙවනවා. ඉතින් අපි ඒකට ඉතාමත්ම කෘතඥයි. අපි ඒක නිසා තමයි මෙච්චර මේ දේ ගැන අපිට තියෙන කැක්කුම. මහාචාර්යතුමා විද්වත් සමාජය කලකිරීමෙන්ද ඉන්නේ මේ සමහර තීන්දුව තීරණ ගැන? මම හිතනවා ගයන් මේ අනිවාර්යයෙන්ම විද්වත් සමාජයේ බහුතරයක් කලකිරීමෙන් සිටින්න කියලා. මම මේ කියන්නේ කෘෂි විද්‍යාඥයෝ විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ අනිකුත් ක්ෂේත්‍රවල ජීව විද්‍යාත්මක ක්ෂේත්‍රයේ, ඒ වගේම භෞතික විද්‍යාත්මක ක්ෂේත්‍රයේ, ඒ වගේම අනිකුත් ක්ෂේත්‍රවලත් මොකද මට අත්දැකීම තියෙනවා. මම කාලයක් ජාතික පර්යේෂණ සභාවේ කටයුතු කරා. ඒ වගේම අපේ පර්යේෂණ සඳහා මුදල් දෙන ආයතනවල කියන්නේ ජාතික විද්‍යා සභා විද්‍යාපදනමේ, ඒ වගේම කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ, ඒ වගේ තැන්වල මම කාලයක් තිස්සේ සේවය කරා. යම් ආයම සැරයක් මේ වෙනම පඩියක් අරගෙන නෙමේ, ගෞරව සේවයක්, ගරු සේවයක් අපේ විශ්වවිද්‍යාලයේ අපි කරන ඉගැන්වීම් සහ පර්යේෂණවලට අමතරව. ඉතින් එතෙන්දී අපි දැකපු දේ තමයි කාලයක් තිස්සෙම ශ්‍රී ලංකාවේ පර්යේෂණවලට රජයෙන් වෙන් කරන ප්‍රතිශතය, මුදල් ප්‍රතිශතය මේ ආසියාවේ තියෙන රටවලින් ඉතාම අඩු ප්‍රතිශතයක්. ඔබට මතක ඇති කාලයක් තවමත් කාලයක් තිස්සේ අපේ ඉල්ලීමක් තියෙනවා අධ්‍යාපනය සඳහා 6% ප්‍රතිශතයක්, දළදේශීය නිෂ්පාදනයෙන් 6% ප්‍රතිශතයක් වෙන් කරන්න කියන. ඒ වගේ ගයන් තියෙනවා රටක විද්‍යාව සහ තාක්ෂණය තියෙන දියුණුව මනින එක දත්තයක්. ඒ රටේ දළදේශීය නිෂ්පාදනයෙන් කොච්චර ප්‍රතිශතයක් පර්යේෂණ සඳහා, විද්‍යා තාක්ෂණ පර්යේෂණ සඳහා යොමු කරනවද කියන එක. දැනට කාලයක් තිස්සේ, මම කියන්නේ අවුරුදු දැනට 30ක් වගේ තිස්සේ අපේ ලංකාවේ මේ ප්‍රතිශතය 100.1යි. දියුණු රටවල, සාමාන්‍යයෙන් අපේ ආසියාවේ දියුණු රටවල කොරියාව, ජපානය, චීනය වගේ රටවල මේක 5%ට වැඩි. ඒ වගේම යුරෝපයේ, ඇමරිකාව වගේ රටවල මේක ඊටත් වැඩි. ජර්මනිය වගේ රටවල. ඉතින් මේවත්
ඉතින් මේ දේ නිසා ඇත්තටම කාලයක් තිස්සෙම ශ්‍රී ලංකාවේ විද්වතුන් කලකිරීමකින් හිටිය. ඒක ඔබ දකිනවා අපේ විද්වතුන් වැඩි හරියක් පුළුවන්නම් රට හැරලා යනවා වෙනත් රටවලට දියුණු රටවලට. නමුත් ඒ තිබ්බ කලකිරීම මම හිතන්නේ අපි කබලෙන් ලිපට වැටුණා වගේ මේ වර්තමානයේදී ඇත්තටම විද්වතුන්ගේ මතයට දෙන ඇත්තටම රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් දෙන වටිනාකම තවදුරටත් පහළට වැටීම අර අපි සාමාන්‍යයෙන් යම් තරමක කලකිරීමකින් ඇත්තටම ගයන් ලංකාව වගේ රටක විද්වතුන්ට වැඩ කරන්න ලොකු මෝටිවේෂන් එකක් ඕනේ. අපේ රට ගැන ලොකු හැඟීමක් තියෙන කෙනෙක් තමයි මෙහි ඇවිල්ලා අපි සාමාන්‍ය ශිෂ්‍යයන්ගේ භාෂාවෙන් කියනවා නම් මෙහි තියෙන මේ කට්ට කාගද අපි මේ පර්යේෂණ කරන්නේ අපි ක්ෂේත්‍රයට ගිහිල්ලා පර්යේෂණ කරන්නේ රෑදවල් නිදි මරාගෙන මේ දේවල් කරන්නේ ඇත්තටම අපේ රටට ආදරයක් යම්කිසි මේ රට අපිට නිදහස් අධ්‍යාපනය දුන්න රට ඉදිරියට අපේ දරු පරම්පරාවටත් ඉන්න පුළුවන් තැනක් විදිහට දියුණු කරන්න අවශ්‍ය නිසා අපි පිටරටින් ඉගෙනගත්ත දැනුම අරගෙන ඒක කෙලින්ම මෙතෙන්ට දානවා නෙමෙයි ඒක අපේ දේශීයව අනුකූල කරගෙන අනුගත කරගෙන මේ අපි අවුරුදු 30ක් තිස්සේ 30කට වැඩි කාලයක් තිස්සේ අපි මේ රටේ ඉඳගෙන වැඩ කරන්නේ මේ ලොකු මෝටිවේෂන් එකකින් මේ රටට තියෙන ආදරය නිසා මේ රටේ තියෙන ජනතාවට අපේ අධ්‍යාපනය ෆන් කරපු ජනතාව වෙනුවෙන්. ඉතින් මේ වගේ වෙලාවක අර අපි කාලයක් තිස්සෙත් අර විදිහේ කලකිරීමක ඉඳගෙන වුණත් ඒ මෝටිවේෂන් එක නිසා තමයි අපි වැඩ කරන්නේ. නමුත් දැන් මේ විදිහට අපිට මේ අපේ මතයට දෙන ඊටාම අඩු තක්සේරුව ඒ වගේම අපිට කරන චෝදනා මම හිතන්නේ අපි නිකන් කබලෙන් ලිපට වැටෙනවා වගේ. නමුත් හැබැයි අපි මම හිතන්නේ ඒකෙනුත් පසුබට වෙන්නේ නැහැ. අපි දිගටම අපේ මතය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ පර්යේෂණ කටයුතු අපේ ගමන් මාර්ගයේ ඒ විදිහටම අපි කරනවා. රට දාලා යන්න දසක් නැහැ. නෑ. හැබැයි ඒකම මම කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් ගයන් අපි උගන්නපු ශිෂ්‍යයෝ හොඳට පාස් වෙච්ච අය වගේම මේ ඔවුන් වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටරට විශ්වවිද්‍යාලවලට අයදුම් කරනකොට අපෙන් රෙකමන්ඩේෂන් ලෙටර්ස් ඉල්ලනවා. ඒකට මගෙන් රෙකමන්ඩේෂන් ලෙටර්ස් ඉල්ලන හැම ශිෂ්‍යයෙක්ටම මම කියන එක කාරණයක් තියෙනවා. අපේ ශ්‍රී ලංකාව දූපතක්. මීට ශ්‍රී ලංකාවෙන් පිට ලොකු ලෝකයක් තියෙනවා. බාහිර ලෝකයක් තියෙනවා. ඒ ලෝකයට යන්න ඕනේ. ගිහිල්ලා ඒ ලෝකයේ තියෙන දේවල් ඉගෙන ගන්න ඕනේ. අපේ දර්ශනය පුළුල් කරගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපේ වගේ අර අපි කියනවා එකට අයිලන්ඩ් මෙන්ටැලිටි එකක් තියෙන ජනගහනයක ඒක අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි. අපි ලෝකය දකින්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ පිටරට අනිවාර්යයෙන්ම යා යුතුයි. හැබැයි මම මේක කරන්නේ ඉල්ලීමක් විදිහට ඒ දැනුම අරගෙන ඇවිල්ලා අපේ රටට සේවය කරන්න ඕනේ කියන එක. ඒ දේ මම කියනවා මම මේ රෙකමන්ඩේෂන් එක දෙන්නේ ඒ බලාපොරොත්තුවෙන් කියලා. නමුත් පහුගිය අවුරුද්දේ දෙකේ මම මගේ ශිෂ්‍යයන්ගෙන් ශිෂ්‍යාවන්ගෙන් ඒ ඉල්ලීම කරන්නේ නැහැ. මේ රට මේක ඊටාම ඍණාත්මක ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් අපි යථාර්ථවාදී වෙන්නත් ඕනේ. මේක මගේ පුද්ගලික අදහස. මම මෙතුමියටත් මේක කියලා තියෙනවා. මම දකින්නේ නෑ මේ යන ක්‍රමය දිගටම තිබුණොත් මේ රටට ඉදිරි අනාගතයේදී අපි දකින අනාගතයේදී ගොඩේමක් තියෙයි කියලා. ඉතින් ඒ වගේ තැනකදී මම කැමති නැහැ. තරුණ ශිෂ්‍යයෙක්ට තමන්ගේ ජීවිතය තමන්ගේ ඉදිරියේ තියෙන තරුණ ශිෂ්‍යයෙක්ට ශිෂ්‍යාවකට මගේ දරුවෙකුට වුණත් මම කැමති නෑ කියන්න මේ රටට ආපහු වෙන්න කියලා මේ තියෙන තත්ත්වය යටතේ.
මම හිතන්නේ ඒ තරමට මේ වගේ මම හිතනවා අපේක්ෂා භංගත්වයක් මම ඉතාම පුද්ගලික අදහසක් මෙතැදි ප්‍රකාශ කරන්නේ විද්වතෙක් හැටියට මේ රටට සේවය කරපු. ඉදිරියටත් සේවය කරන්න බලාපොරොත්තු වෙන රට හැරලා දාලා යන්න නැති විද්වතෙක් විදිහට මට අද දැනෙන මේ පහුගිය මෑත කාලෙදී දැනෙන අපේක්ෂා භංගත්වය මම හිතන්නේ අපේ යුද්ධයේ ඉතාම දරුණු කාලෙවත් මට දැනුනේ නැහැ. මොකද විද්වතෙක් හැටියට මම දකින දේ ඒ අනුව මට පුරෝකථනය කරන්න පුළුවන් දේ මේ රටේ දිශානතිය ඉතාම ඍණාත්මකයි ගායන්. හෙට හරියයි අනිද්දා හරියයි ඩොලර් ප්‍රශ්න හෙට විසඳෙයි මේ ඔක්කොම හෙට හරියයි වගේ බලාපොරොත්තුවක් තාමත් අපිට තියෙන්නේ. ඔබතුමාගේ පුරෝකථනය අපිට එහෙම බලාපොරොත්තුවක් තියාගන්න බැරි තැනකද අපි දැන් ඉන්නේ ස්ථානගත වෙලා? මට එහෙම කියන්න අයිතියක් නැහැ. අපි හැම තිස්සෙම බලාපොරොත්තුවෙන් තමයි ජීවත් වෙන්නේ. බලාපොරොත්තුව තමයි අපිව ජීවත් කරන්නේ. ඒක නිසා මම කැමති ඒ ගැන බලාපොරොත්තුවක් තියන්න. මොකද හොඳම උදාහරණය තමයි ඇත්තටම ගයන් මේ ජාතිවාදී යුද්ධයට අපේ පරම්පරාව ගොදුරුනේ අපේ ඉතාම තරුණ කාලේ. ඒ කාලෙදී ඒ මුළු අවුරුදු 30ම අපිට දැනුම් තේරුම් තියෙන වයසේ තමයි අපි ගත කරේ. ඉතින් ඒ කාලෙදී මේ විදිහටම අපි දැකපු දෙයින් අපිට කියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ ඒකේ ඉවරයක් දකින්න පුළුවන් වෙයි කියලා. නමුත් අපේ රටේ වාසනාවට ඒ දේ සිද්ධ වුණා. ඒ විදිහ ආශ්චර්යයන් ගැන අපි බලාපොරොත්තුව ඉන්නවා. ඒ බලාපොරොත්තුව තමයි අපි දිගටම අපිව ජීවත් කරවන්නේ. අපිට හැමදාම උදේට නැගිටලා උදේ ඉඳලා රෑ එළි වෙනකන් වැඩ කරන්නේ. ඔය ඔක්කොම කරන්නේ ඒ බලාපොරොත්තුව. ඉතින් ඒක නිසා මම හිතන්නේ මම කැමති නැහැ ඒ බලාපොරොත්තු අත්හරින්න. අපේක්ෂිත වෙනස මොකක්ද ඔබතුමාලා? විද්වත් සමාජයේ අපේක්ෂිත වෙනස මොකක්ද? මම මෙතෙන්දී මගේ ක්ෂේත්‍රයෙන් පොඩ්ඩක් එළියට යන්න වෙනවා. මම හිතනවා ඉතාම පුළුල්ව සහ කෙටියෙන් කියනවා නම් මම හිතන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මීට වඩා ඉහළ මට්ටමකට පැමිණිය යුතුයි. අපි ජාතියක් හැටියට අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය බරපතල අඩුපාඩු තියෙනවා. අපිට අපේ පාලකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය අපි තෝරගන්න පාලකයෝ මොන විදිහේ ආයද කියන එක මත මේ මුළු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙම බරපතල ගැටලු තියෙනවා. මම දේශපාලන ක්ෂේත්‍රයට යන්න කැමති නැහැ. ඒ කියන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ සම්බන්ධ දේවල් ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් දේශපාලනය කියන්නේ අපි හැමෝම වෙලාගෙන තියෙන දෙයක්. අපි හැමෝම මේකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සම්බන්ධයි. මොකද අපි තෝරගන්න පාලකයෝ තමයි අපි වෙනුවෙන් තීරණ ගන්නෙ. ඉතින් මේ අපි පාලකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියෙත් මම හිතනවා මීට වඩා පරිණත බවක් තිබිය යුතුයි. ඒ වගේම අපි ඒ තැන්වලට යවන පුද්ගලයන්ගෙත් මීට වඩා පරිණත බවක්, මීට වඩා පුළුල් සිතීමක්, ඒ වගේම රට ගැන සිතීමක් තිබිය යුතුයි. මේ මුළු අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ඒක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. නමුත් අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මීට වඩා පුළුල් විය යුතුයි, මීට වඩා පරිණත විය යුතුයි. මීට වඩා අපිට මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුළුල් විය යුතුයි. ඒ වගේම අපි මේ වෙනස් මත දරන පුද්ගලයින් සඳහා තියෙන සමාජයේ ඉඩකඩ වැඩි විය යුතුයි. වෙනස් මත දරන වැඩි කොටසක් මම හිතන්නේ අපි බොහොම මැචුවර් විදිහට මේ කතිකාවත ගෙන ගිහිල්ලා ඒ අනුව තීරණය කරන්න පුළුවන් සමාජ මට්ටමකට අපි එනවා නම් මං හිතනවා එදාට අපේ රට මීට වඩා හොඳ තැනක් වෙයි. ඒක තමයි මගේ සිහිනය.
ඕක කියන්න මහාචාර්ය කොස්තා මොනවද රටට කරලා තියෙන කියලා ප්‍රශ්න කරොත් අපිට මොකක්ද ඒකට දෙන්න තියෙන උත්තරේ? මොකද ඊට වැඩිය දේවල් අපි කරයි කියලා කියන අය ගොඩක් ඉන්නවා. ඒ අය තමයි දැන් මේ වෙලාවේ අපිට මේ පාර පෙන්නගෙන මේ රට අරගෙන ගිහිල්ලා කොහොම හරි ගිහිල්ලා මේ තැනට අපිවපත් කරලා තියෙන්නේ. ඔබතුමා මොනවද කරලා තියෙන්නේ කියලා රට වෙනුවෙන්? ඔව්, ඊටම හොඳ ප්‍රශ්නයක්. මම තනි පුද්ගලෙක්. අපේ රටේ මිලියන් 21ක ජනතාවක් ඉන්නවා. තනි පුද්ගලයෙක් හැටියට මම කරපු දේ ගැන මම උදං අනන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ මම මගේ සේවා කාලයේ මම හිතනවා ඒ සේවා කාලයේ මට මගේ හැකියාවේ විදියට හැම තත්පරයක්ම මගේ සේවය වෙනුවෙන් මම වැය කළා තියෙනවා. මගේ රාජකාරිය අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපිට තියෙන අනිවාර්ය රාජකාරිය ඉගැන්වීම පමණයි. ඒ දේ මම උපරිම ආකාරයෙන් කරලා තියෙනවා. මම කිසිම ලෙක්චර් එකකට සූදානම් නොවී ගිහිල්ලා නැහැ. කිසිම ලෙක්චර් එකකට බාගෙට කරලා ඇවිල්ලා නැහැ. මගේ උපරිම උත්සාහය දරලා තියෙනවා ඒ මගේ දැනුම ශිෂ්‍යයින්ට දෙන්න. මම හොඳටම දන්නවා අපේ තියෙනවා යම් කිසි සිස්ටම් එකක් අපේ ශිෂ්‍යයන් අපිට ප්‍රතිචාර දක්වන එක විධිමත් ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මට ඒ මගේ ශිෂ්‍යයන්ගෙන් ඇවිල්ලා තියෙන රිවීව්ස් සහ ප්‍රතිචාර බලනකොට මම හිතනවා මම මේ රාජකාරිය හොඳට කරලා තියෙනවා කියලා. ඒ මගේ අනිවාර්ය රාජකාරිය. ඒ කියන්නේ පරපුරක් හදලා තියෙනවා. ශිෂ්‍ය පරපුරක් හදලා තියෙනවා. මම විතරක් නෙමෙයි. මගේ අනිත් සහෝදර පීඨේ අපේ පීඨේ මහාචාර්යවරු 120ක් ඉන්නවා. ඒ 120න් මම එක කොටසක් එක කෙනෙක් විතරයි. අපි ඔක්කොමලා එකතු වෙලා ශිෂ්‍ය පරපුරක් හදලා තියෙනවා. ඒ වගේම පශ්චාත් උපාධි ශිෂ්‍ය පරපුරක් හදලා තියෙනවා. ලංකාවේ තියෙන එකම කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය පෙරදෙනිය තියෙන්නේ. අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකින්ම උපාධිය පළමු උපාධිය ලබාගත්ත ශිෂ්‍යයන්ට පශ්චාත් උපාධි දැනුම දීලා තියෙනවා. ඒ වගේම මගෙත් එක්ක දැනට ආචාර්ය උපාධිය කරලා තියෙනවා 20 දෙනෙකුට අමතරව. ඉතින් මම තවත් විද්වතුන් කණ්ඩායමක් ආචාර්ය උපාධිය වගේම එම්ෆිල් උපාධිය විද්වතුන් කණ්ඩායමක් හදලා තියෙනවා. අර මගේ අනිවාර්ය රාජකාරියට අමතරව තමයි අපි මේ පර්යේෂණ හැම දෙයක්ම කරන්නේ. අපේ ඉන්ට්‍රස්ට් එකට අපේ උනන්දුවට. මොකද යමක් ඉගෙනගෙන ආපු ඒ කියන්නේ සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රාජකාරි දෙකක් මම දකිනවා. එකක් දැනුම සම්ප්‍රේෂණය කිරීම, තියෙන දැනුම සම්ප්‍රේෂණය කිරීම, ඒ වගේම අලුත් දැනුම නිපදවීම. අපේ ක්ෂේත්‍රයේ දැනුම ඉදිරියට ප්‍රගමනය කිරීම ඒක කරන්න පුළුවන් පර්යේෂණ වලින් පමණයි. ඒක හැබැයි අපේ රාජකාරිය අනිවාර්ය ක්‍රියාවලියක් නෙමෙයි. කිසිම පර්යේෂණයක් නොකරත් මගේ රාජකාරියෙන් මාව අස් කරන්න බෑ. නමුත් අපි අපේ ඉගැන්වීමට අමතරව අපේ මම හිතනවා අපේ ජීවිතයක් අපි ඒ පර්යේෂණ වෙනුවෙන් වැය කළා තියෙනවා. නමුත් පර්යේෂණ කියන දේවල් ගයන් ඒවා ඉතාම හෙමින් දියුණු වෙන්නේ. දැන් අයින්ස්ටයින් වගේ විද්‍යාඥයෙක් ලෝකයට ඉතාම වැදගත් වෙන සොයා ගැනීම් කරලා තියෙනවා. මට කියන්න බෑ මම ඒ විදිහේ සොයා ගැනීම් කරලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් විද්‍යාව ඕනම විද්‍යාත්මක ක්ෂේත්‍රයක දැනුම ප්‍රගමනය වෙන්නේ දියුණු වෙන්නේ ඉතාම සුළු පියවර වලින්. අර ඉතා විශාල පියවර අපි දකින අයින්ස්ටයින්ගේ අයිසැක් නිව්ටන්ගේ ඒ දේවල් ඇත්තටම ඉතා විරලයි. විද්‍යාඥයෝ හැටියට අපි ඉතාම සුළු පියවරවලින් අපේ ක්ෂේත්‍රයේ දැනුම ප්‍රගමනය කරලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි කවුරු හරි මකින් එහෙම දෙයක් ඇහුවොත් මම දෙන පියවර. මගේ ජීවිතය මම කැප කරලා තියෙනවා මගේ ක්ෂේත්‍රය වෙනුවෙන්. තවදුරටත් ඒ කැපකිරීම කරනවානේ රට හැරලා යන අදහසක් නේ. අනිවාර්යයෙන්ම ඒක කරනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා ගයන් මේ මහාචාර්යවරු මේ විශ්‍රාම ගන්න නැහැ කියලා. අපි රාජකාරියෙන් විශ්‍රාම ගත්තත් අපිට තියෙනවානේ සම්මානිත මහාචාර්ය කියලා. ඉතින් අපේ දැනුමේ මේ
දැනුම ගවේෂණය මං හිතන්නේ අපි කරන්න පුළුවන් කල් වෙනකන් ඒක කරයි. බොහොම ස්තුතියි ඔබ දෙපළට. ස්තුතියි.